අපි බලමු තවත් දහම් ව්‍යාකරණයක්. මෙන්න මේ කියන ආකාර 8ට බොජ්ජංග පිහිටනව වැඩෙනවා. දැන් 4ක් විග්‍රහ කළා. ඉතිරි ආකාර 2. අනිමිත්තං ආවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. ඒ වගේම නිමිත්තං අනාවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. ඒක අර දොතාව මේ පින්නන්නේ. මම ඒක ඉස්සෙල්ලාම කිව්වේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයේම මේ දොතාව මතයි පිහිටන්නේ. ඒ කියන්නේ මේ උදේවය හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධිතෝ. ඉතින් දොතාව හේතු ඇති කල්ලි සමුදය වෙනවා දුක්ඛස්කන්ධ. හේතු නිරෝධ කල්ලි නිරෝධ වෙනවා දුක්ඛස්කන්ධ. මෙන්න මේ දොතාව තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දහම තුල හැම දහම් ව්‍යාකරණයක් ඇතුළෙන් විග්‍රහ වෙන්නේ. ඒ දොතාවම තමයි අනුලෝම පටිසමුපාදය සහ පටිලෝම පටිසමුපාදය කියලා කියන්නේ. එහෙනම් මේ දොතාවම තමයි උදේවය කියලා කියන්නේ. ඒ දොතාවම තමයි සමුදය නිරෝධය කියලා කියන්නේ. හඳුන්වන්නේ. එහෙනම් දැන් මෙතනක් තියෙන දොතාවම තමයි. ඒ දොතාව මනමින් අවබෝධ කරගත්තාම අන තමන්ට පුළුවන් ඒ අනුසාරයෙන් චින්තනය මෙහෙවන්න. අනිමිත්තං ආවර්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. මොකද්ද මේ අනිමිත්ත ආවර්ජනය කිරීම කියන්නේ? දැන් මීට ඉස්සෙල්ලත් අපි ත්‍රිවිධ විමෝක්ෂයක් ගැන ඔබට දේශනා කරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය ඇසුරින්. ත්‍රිවිධ විමෝක්ෂය පෙන්වා දුන්නා. අනිමිත්ත සමාධිය, අනිමිත්ත විමෝක්ෂය, අපනීත විමෝක්ෂය සහ ශුන්්‍යත විමෝක්ෂය කියලා. එහෙනම් මෙතන මේ අනිමිත්ත කියලා කියන්නේ ඒ අනිමිත්ත සමාධිය ගැනම තමයි. දැන් ඒක බලන්න ඕන කොහොමද ඒ අනිමිත්ත ආවර්ජනය වෙන්නේ කියලා. දැන් මේ සියලු සංකාර අපි කොහොමද බාර අරන් තියෙන්නේ අවිජ්ජාවෙන්? සියලු සංකාර සැපයි කියලා. සියලු සංකාර සැප කියලා දකින්න නිසා තමයි හැම මොහොතකම අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා සමුදය වෙන පැත්තට හිත නැමෙන්නේ හැමතිස්සෙම. මොකද රාගේ සැපයි, ද්වේෂයේ මෝහේ සැපයි කියලා නොගත්තාට රාගේ හේතුඵල වශයෙන්, රාගේ හේතු කරගෙන ඵල වශයෙන් ද්වේෂයයි මෝහය හට ගන්නවා. එතකොට මේ රාගේ පවත්වාගෙන යෑමට ද්වේෂයයි මෝහයයි අනුකාරක උපකාරක ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙනකොට ඒ ද්වේෂයයි මෝහයයි සැපයි කියලාත් පේනවා. අවිජ්ජාව නිසා රාගයෙන් ලබන ආස්වාදය තමයි සැපයි කියලා දකින්නේ. හැබැයි රාගයේ ආස්වාදය, ඒ ආස්වාද වින්දනය, ඒ කාම ලෝකේ පවත්වාගෙන යනටන් ද්වේෂයයි මෝහයයි තියෙන්න ඕන. ඒ නිසා තමයි මිනිස්සු අවියාව දත දරාගෙන තනතුරු තානාන්තර හොබවන්නේ. අර අවියාව දත දරා ගැනීම තුල තියෙනවා ද්වේෂය. අර තනතුරු තානාන්තර හෙබවීම තුල තියෙනවා මෝහය. දැන් මේ දෙක සැපයි කියලා නෙවෙයි අරන් තියෙන අවසානේ බැලුවාම. ඒක තමයි කිව්වේ මේ සියලු සංකාර සැපයි කියලා අවසානේ ගන්නෙ. නමුත් අර බලාපොරොත්තු වෙන්නේ සැප වින්දනය. බලාපොරොත්තු වෙන්නේ නැහැ ද්වේෂයෙන් වින්දනයක්. බලාපොරොත්තු වෙන්නේ නැහැ මෝහෙන් වින්දනයක්. හැබැයි ආස්වාදයේ සැපයි කියන ලෝකයාට ඒ ආස්වාද ලෝකේ රැකගන්න ද්වේෂයයි මෝහයයි උපකාර වන නිසා ඒ දෙකටත් වටිනාකමක් දීලා තියෙන්නේ ලෝකේ. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ අඥාන ලෝකයා ද්වේෂයටත් වටිනාකමක් දෙනවා, මෝහයටත් වටිනාකමක් දෙනවා. ඒ නිසා ලෝකේ යුද්ධ හරඹ ගහ මරා ගැනීම වර්ණනා කරනවා. ඒ වගේම තනතුරු තානාන්තර අහංකාරකම් මමින්කාරකම් ඒවත් ඔක්කොම වර්ණනා කරනවා. ඔය සම්මාන කියන්නේ මොනවද? ඔය සම්මාන දෙන්නේ මොකටද? අර අහංකාරකම මමින්කාරය තව වර්ධනය කරන්න. ඔයා තමයි ලොක්ක වැඩ්ඩා. ඔයා තමයි මේ වසරේ ලොකුම කෙනා. ඔයා තමයි ඔයා හෙන කෙරුමා. එහෙම දෙනවා සම්මානයක්. දුන්නාට පස්සේ තව අහංකාර වෙනවා. මමින්කාර අනුසය, අහංකාර මමින්කාර මාන අනුසය වැඩෙනවා. එදාට අඩියක් විතර උඩින් යන්නේ ඇයි? මම නෙමේ වසරේ ලොක්කා. එහෙම කියලා. දැන් බලන්න එතකොට දැන් ද්වේෂයත් එහෙම මෝහයත් එහෙමයි. හැබැයි දෙකටම පදනම වෙන්නේ රාගය. අවසානයේ මොකද බලාපොරොත්තු වෙන්නේ? ඕක තමයි. අර යුද්ධ හරඹ කරලා ගහ මරාගෙන එකිනෙකා නසාගෙන අවසානයේ මොකද බලාපොරොත්තු වෙන්නේ? අර කඳු වගේ එකිනෙකා අභිබවා යමින් අහංකාරයෙන්
මමත්වයෙන් ඉදිමිලා විවිධ තනතුරු තානාන්තර හොබෝමින් මේ ද්විපාදයකින් දරාගත්තව අසුබ කොට්ටාස 32ක් කුණප ගොඩක් දරාගෙන දීපාදු කොයන් අසුචි දුක්ගන්ධ පරිහීරති යනාදි වශයෙන් ඒතා දිසේන කායන යෝ මඤ්ඤ උඤ්ඤ මේත වේ පරංවාව ජානීය කීමඤ්ඤතා දස්සන මම ලොක්කා උඹලා ඔක්කොම සොක්කෝ කියලා මානෙන් අහංකාරකමින් ඉදිමිලා අවසාන මොකද බලාපොරොත්තු වෙන්නේ? අවසානයේ බලාපොරොත්තු වෙන්නේ ආස්වාදේ. ඔය රොකට් එකක් හඳට යවන්න බලාපොරොත්තු වෙන්නේ මොකටද? හඳෙත් ආස්වාදයක් තියනවද කියලා බලන්න. අඟහරු ග්‍රහයාගේ වතුර හොයන්න යන්නේ මොකද? මොකටද? අඟහරු ග්‍රහයාගිනුත් ආස්වාදයක් හොයාගන්න පුළුවන් ද මතු අනාගතේ? නැතුව අහවල් දෙයකටද? එතකොට මේ ආස්වාදයේ මත තමයි අර දේශයයි මෝහයයි දෙක පදනම් වෙලා තියෙන්නේ. ආස්වාදයේ මත. එහෙනම් පින්වතුනි මේ ලෝකයා මේ සියලු සංකාර වලට හරි වටිනාකමක් දීලා තියෙනවා. රාග සංකාර තමයි වටිනම වස්තුව. ඒ කියන්නේ රාග චේතනා සුද්ධ සිංහලෙන් ගත්තා. කවුරුවත් චිත්තසංතානි දැන් පෘථග්ජන ලෝක සත්‍යය ධර්මය අවබෝධ කරගත්තේ නැති ලෝක සත්‍යයට කවදාවත් රාග චේතනාව දුකයි කියලා වැටහෙනවද? නෑනේ. සැපයි කියලාමනේ වැටහෙන්නේ. ඒ නිසානේ ওই රූපවාහිනිය ඔබ ගිහිල්ලා රූපවාහිනිය ඉස්සරහා ඉඳ ගන්නවා. ඉඳගත්තාම රූපවාහිනියේ ගුවන් විදුලිය හරි මොකක් හරි නැත්නම් ওই පුවත්පතක් හරි ගන්න. බලන්න ඒක මොනවද තියෙන්නේ කියලා. රාගයේ දේශේ මොහේ නිරුද්ධ වෙන දේවල් ඔබට දෙන්නේ නෑ. රාගයේ දේශේ මොහේ මොහොතින් මොහොත වර්ධනය කරන මායාවේ ප්‍රපංච මාරාමිස තමයි දෙන්නේ. මායාවේ ආහාර ටිකක් දෙන්නේ. රූප රාමයෙන් රූප රාමුවට රාගයයි වර්ධනය කරන්න. සද්දෙන් සද්දේට රාගයයි වර්ධනය කරන්න. එහෙමනම් ලෝකයා හැම මොහොතකම මේ පෘථග්ජන අන්ධබාල ලෝකයා හැම තිස්සෙම උත්සාහ ගන්න රාගය වර්ධනය කරගන්න, උද්දීපනය කරගන්න, මතු කරගන්න. ඒකට ලෝක විශ්ය එක එක ප්‍රපංච තියෙන හදාගත්ත ඉසව් සමාජ සන්දර්භ එක එක ඒවා තියෙන ඒකට ඕනම දාගත හැකි. දැන් අන්න මම ඒකයි කිව්වේ. දැන් මේ බණ කියන්න බෑ එහෙම ගත්තොත්. ඇයි ඒ? අපිට පහර ගැහුවා අරයට පහර කාටවත් පහර ගන්න නෙවෙයි පිටින් ඔබ මේ සංසාදුකෙන් නිදහස් කරන්න ධර්මයේ දේශනා කරන්න. ඔබේ ප්‍රපංචය දරාගෙන හිටියට අපි මොකද කරන්නේ? එදා මාගන්දියා උද්දාමයටපත් වෙලා අහංකාරයෙන් ඉදිමිලා හිටියා තමන්ගේ රූපය ගැන. දැන් කෝ රූපේ? ඇයි ඉන්නව දැන් නිරේක? තව බොහෝ කාලයක් නිරගින්දරෙන් දැවෙනවා. එහෙනම් අර අසාර රූපයක් නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේට වෛර කරලා ඒ වගේම සාමාවතී විසව ඇතුළු 500ක් සෝවාන් ඵලලාභී උතුම් වූ ඒ විසුන් වහන්සේලාව අමුවේ පුච්චල මරලා වසර කී කෝටියකට නිරේකට ගියාද? අසාර රූපයක් නිසා නේද විනාශ කරගත්තේ. දැන් කෝ රූපේ මාගන්දියාගේ? එහෙනම් මේ Tamanට අයිති දෙයක් වෙනුවෙන්ද මේ නැහින්න හදන්නේ? සුද්ධ සිංහලෙන්. Tamanට උරුම දෙයක් වෙනුවෙන් නම් සටන් කරාට කමන්නේ නැහැ. රූපේ උරුම නම් අසකෝ ලෝකෙ මේ කිසිම දෙයක් අයිති නෑ සත්‍ය වශයෙන් Tamanට. මේක තේරුම් ගන්න බැරිකම තමයි මේ ලෝකයේ තියෙන අඥානකම. කිසිම රූපයක වේදනාවක සංඥාවක සංකාරයක විඥානයක අයිතියක් නෑ ඔබට. ඒ සියල්ල අයිති මායයට. කාටද? සිතට. සිත කියන්නේ සත්‍ය පුද්ගලිකාත්මයනේ. සිත කියන්නේ ධර්මයක්. සිත පවතින ක්‍රියාවලිය ධර්මතාවක්. එහෙනම් සිත විසින් මේ නැවත මේ ජරා මරණ සහිත මේ ක්‍රියාවලිය සකස් කරගෙන යන්න සිත ඇතුළෙන්ම හදලා තියෙන මුලාසහගත සංකල්ප ටිකක්. ඒ සංකල්ප ඇතුළේ ජීවත් වෙනවා සත්‍යය. ඒ සත්‍යය තමයි ඔබ. මෙන්න මේක තේරුම් අරගෙන මේ හිත ඇතුළේ තියෙන සංකල්ප ටික බිඳ හැරිය දවසට අර මම කියලා උඩ පැන්න කෙනා අවසක් එනවා. එහෙනම් මම කියලා උඩ පැනලා තියෙන සංකල්ප ටිකක් අවසානි බැලුවාම වෙනමකුත් තිබිලා නැහැ මේක ASCII. මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය ඇතුළේ තිබිලා තියෙන අසාර රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංකාර ගොඩක්, විඥාන ගොඩක්. එහෙනම් කවුද මේ උඩපනින්නේ? මේ අසාර ක්‍රියාවලිය ඇතුළේ පවතිනවා මූලා සහගත සංකල්ප ටිකක්. මෙන්න මේ සංකල්ප ටික උඩපනින්නේ. රූපේ මමේ, වේදනාව මමේ, සංඥාව මමේ, සංකාර මමේ, විඥාන මමේ කියලා. ඔබ රූකඩ දැකලා ඇතිනේ.
රූකඩ සංදර්ශන දැකලා ඇති. රූකඩවල අර ඉන්නව රජ්ජුරුව බිසව දරුවෝ ඔක්කොම ටික ඉන්නවා. දැන් මොන හරි කතාවක් ඒක ඇතුලේ රූකඩ සංදර්ශනේ පෙන්වනවා. දැන් අපිට පේනවා රජ්ජුරුව එහි යනවා මේ යනවා බිසව ඉන්නවා එයා අඬා වැළපෙනවා අර දරු මල්ලෝ ඉන්න ඔක්කොම ටික ඉන්නවා. දැන් මේක බලාගෙන ඉන්නකොට අපිට මේක පේනවනේ මේ චලන චිත්‍රයක් මේක ඇතුලේ. දැන් අපිට පේනවා අර සියලුම දෙනා ඇවිදිනවා හඬනවා වැළපෙනවා කතා බහ කරනවා අපිට පේනවා මේක නිකන් ජීවමාන රූපයක් වශයෙන්. ඒ අර නිශ්චල රූකඩයන්ට ජීවයක් දුන්නේ කවුද? අන්න අර රූකඩ ටික නූල් වලින් චලනය කරන පිරිස. එහෙනම් අර රූකඩ ටික ඇයි රූකඩ කිව්වේ ඒකයි. අර නූල් අතේ තියෙන කෙනාට උමනා විදිහට තමයි අරක චලනය වෙන්නේ. එහෙනම් ඒ නූල අතේ තියෙන කෙනාට පුළුවන් අර රූපේ ඕන දෙයක් කරන්න. ඒ රූපේ අවිද්දවන්න පුළුවන්, ඉන්දවන්න පුළුවන්, අඬවන්න පුළුවන්, හිනස්සවන්න පුළුවන් ඕන දෙයක් කරට හැකියාට. එතකොට අර නූල අතේ තියෙන කෙනා තමයි රූකඩේ මෙහෙවන පුද්ගලයා බවට පත් වෙන්නේ. එයාට උමනා විදිහට තමයි රූකඩේ හැසිරෙන්නේ. මේ සමාජගතත් එහෙම රූකඩ ඕන තරම් ඉන්නවා. මේ සම්මුතික ලෝකයේ ඇතුළේ. ලෝකෝත්තර ධර්මයේ ඇතුළේ ගත්තාම සියලු දෙනා රූකඩ කාගේද? මාර්යාගේ. ඒ සිතේම රූකඩයක්. හොඳට මතක තියාගන්න. ඔබ ඔය පෙන්වන්නේ රූකඩයක්. කාගේ රූකඩේද? අර මාර්යාගේ රූකඩේ. ඒ සිතේ අවිජ්ජාව තෘෂ්ණාව යම් මට්ටමකට සංයුක්තව පවතිනවාද? ඒ කියන්නේ මේ දෙක සම්මිශ්‍රණය වෙලා යම් මට්ටමක සංයුක්තයක් මේක ඇතුලේ තියෙනවාද? මේ අවිජ්ජාව තෘෂ්ණාවේ එකතුවක්. ඒ මට්ටමට ගොඩනැගෙන සත්‍යය තමයි ලෝකෙ විද්‍යමාන වෙන්නේ. නැත්තම් බලන්න සමස්තයක් වශයෙන් සියලුම දෙනා ගත්තාම එතන තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩක්. දැන් අර අපි ගත්තාම අර රූකඩ සංදර්ශනේ රජ්ජුරුව යනාදි වශයෙන් මෙහෙම තියෙන ඔක්කොම රූකඩ ටික ලී කොටු ගොඩක් ටිකක්. මේ මොනවා හරි මේ ලීයකින් හදපු රූප ගොඩක්. ඔක්කොම සමස්තයක් වශයෙන් ගත්තාම ලී ගොඩක්. ලී කෑලි ගොඩක්. නමුත් මේ ලී කෑලි ගොඩ ඇතුලේ එක්කෙනෙක් රජ වෙනවා, එක්කෙනෙක් බිසව වෙනවා, තව කෙනෙක් ඇමති වෙනවා, තව කෙනෙක් රාජකීය සෙබළු වෙනවා. එහෙමුනේ කොහොමද? ඒ ලී කෑලි ටික හසුරවන ක්‍රමය අනුව ඒවට පිටින් ලැබිලා තියෙන වර්ණ අනුව ඒව හසුරවන විදිහ අනුව ඒ වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කර්මයෙන් සකස් කරන යම්කිසි ක්‍රමවේදයක් තියෙන විඥාන පත්‍ය නාම රූප. එහෙනම් පුරාණ අවිජ්ජාව නිසා පුරාණ තෘෂ්ණාව නිසා හටගත්තා වූ කර්ම වලින් සමුදේ වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩ වර්තමාන සිතේ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් මෙහෙවන්න ගත්තට පස්සේ අන්න එතන අර රූකඩේ අපිට දකින්න ලැබෙනවා. එහෙනම් සමස්ත ලෝක සත්‍යයම ඒ සිතේම රූකඩයක්. එහෙනම් ඒ රූකඩේ අර රූකඩේ මෙහෙවන පුද්ගලයා අර නූල් වලින් රූකඩේ මෙහෙවනවා වගේ ඒ සිත විසින් ඒ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් අර සත්‍යව මෙහෙවන. එතකොට අපිට පේන්නේ එක එක පුද්ගලයෝ. එක එක જાති සත්‍යෝ පේනවා. අහංකාර සත්‍යෝ පේනවා, මමින්කාර සත්‍යෝ පේනවා. ආදරණීය සත්‍යෝ පේනවා. නපුරු සත්‍යෝ පේනවා, මෝඩ සත්‍යෝ පේනවා. ඉතින් එක එක මට්ටම් වලින් ඔය තියෙන රාගයේ, දේශයේ, මෝහයේ සංකල්පනේ අඩු වැඩි වෙනකොට, අවිජ්ජාය තෘෂ්ණාවේ සංකල්පනේ අඩු වැඩි වෙනකොට ඒ සංයුක්තික සත්‍යයක් හැදෙනවා, සංයෝජනීය ශක්තිය. එයා තමයි සංකල්පීය සත්‍ය. එයා තමයි මේ දුක් විඳින්නේ. එයා තමයි මේ බොරුවට හිතන් ඉන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම මගේ කියලා. එහෙනම් පින්වතුනි ඔබේම සිතේ රූකඩයක් මතක තියාගන්න. ඔබ නිරූපණය කරන චරිතය ඔබේ අවිජ්ජාය තෘෂ්ණාවේ ඵලයක්. ඒක තමයි පෙන්වන්නේ. එක එක කෙනා එක එක જાති චරිත බවට පත් වෙලා තියෙන්නේ ලෝක සත්‍යෝ. ඒ සිතේ පවතින අවිජ්ජා තෘෂ්ණාවට සාපේක්ෂව යම් දවසක මොකද වෙන්නේ? යම් දවසක මේ රාගයේ දේශයේ මොහේ සහ මුලින්ම අවසන් වුණා. නැත්තම් මේ අවිජ්ජා තෘෂ්ණාව සහ මුලින්ම ෂේ වුණොත් මොකද වෙන්නේ? එදාට අර චරිතය අවසන්. අන්න එදාට ඉන්නව රහතන් වහන්සේ. රහතන් වහන්සේ කියන්නේ චරිතයක් අහිමි උත්තමේ. ලෝක සත්‍ය කියන්නේ චරිතයක් හිමි අසාර සත්‍යේ. එහෙනම් මේ අනන්ත සංසාර ගමනි ආරම්භයක් නොපෙනෙන ගමනක භවෙන් භවයට මේ විදිහට චරිත නිරූපණය කරගෙන ආවා. දැනුත් චරිතයක් නිරූපණය කරමින් ඉන්නවා. මේ ජීවිතයේදී
මේ අවබෝධය ලබාගෙන මේ සිත නැමැති මායාවේ වහල්භාවයෙන් නිදහස් වෙන්න බැරි වුණොත් ඔබ මතු අනාගතයේ මේ මායා නැමැති සිතේම රූකඩ බවට පත් වෙමින් නිස්සාර ජීවිතයක් ගත කරනවා. අර නූලෙන් රූකඩේ මෙහෙවන මිනිහට පුළුවන් Tamanට ඌමනා විදිහට අර චරිතය හසුරුවන්න. ඒ වගේ හැම සිතකටම පුළුවන් ඒ සිතේ පවතින අවිජ්ජාවේ තෘෂ්ණාවේ සංයුතිය අනුව ඒ සත්‍යව අවශ්‍ය ඕනම විදිහකට මෙහෙවන්න. අම්මා තාත්තගේ බෙල්ල කපන තැනට එනකන් අරන් යන්න පුළුවන්. ඒ විතරනේ බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලන තැනට බුදුරජාණන් වහන්සේගේ ලේ සොලවන තැනට එනකන් අරන් යන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක්ව ඝාතනය කරන තැනට එනකන් අරන් යන්න පුළුවන්. අති උත්තරීතර සම්මා සම්බුද්ධ ශාස්ත්‍රයේ නැසලා ශ්‍රී සද්ධර්මයේ වානසලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනෙක් සිව්වන පිරිසම නිරේට අරන් යන තරමට බිහිසුණු අපරාධයක් කරන හිස් මිනිසෙක් බවට පරිවර්තනය කරන්න පුළුවන් ඒ අවිජ්ජා තෘෂ්ණාවට. ඇත්ත බොරුව කරලා පෙන්වන්න පුළුවන් බොරුව ඇත්ත කරලා පෙන්වන්න පුළුවන් මේ අවිජ්ජා තෘෂ්ණාවට. එහෙනම් අන්න ඒ බව තේරුම් ගන්න ඕන. එහෙනම් පින්වතුනි අන්න ඒ වගේ ඇත්ත දකින්න නැති අසාර ලෝක සත්‍යයට මේ සංකාර වෙන්නේ මොකක් හැටියටද? සැප වශයෙන්මයි. ඒ නිසා ඒ හැමතිස්සෙම මේ අසාර ලෝකය ගොඩනගන්නයි හැමතිස්සෙම වෙහෙසෙන්නේ. එහෙනම් ඒ අයගේ ජීවිත ඇතුලේ තියෙන්නේ රාග දේශ මොහ චේතනා උපදවා ගැනීමේ බලාපොරොත්තුවක්. ඒ කියන්නේ ඒ රාගයට, දේශයට, මෝහයට, චන්දරාගෙන් බැඳිලා ඉන්නේ. චන්දරාගෙන් යුක්තව ඒ රාග දේශ මොහ පරිහරණය කරන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? හැමතිස්සෙම ලෝකෙ නිමිති ගන්නවා. ඒ කියන්නේ ඇහැට පේන හැම රූපයක්ම සද්දයක්ම ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන අදහස් මේ සෑම සියලු ආකාරයෙන්ම මේ බාහිර ආරම්මන සියල්ලක්ම නිමිත්තක් බවට පත් වෙනවා. කුමක් උදෙසාද? එක්ක රාගය, එක්ක දේශය, එක්ක මෝහය උපදවන නිමිත්තක් බවට පත් වෙනවා. එහෙනම් ලෝකයේ හැමතිස්සෙම මේකයි. ඔබ බලන්න පෘථග්ජන ලෝකයේ දිහා පෘථග්ජනයෙක් කවුද? චතුරාර්ය සත්‍ය ධර්මය අසා අවබෝධ කරගත්තේ නැති කෙනා. දැන් ඔබට ඕන තරම් එහෙමයි මුණ ගැහෙනවනේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයට කන් දෙන්නේ නැති අඥාන ජනිය ඕන තරමට මුණ ගැහෙනවා. එහෙම අඥාන ජනයෙක් දිහා බලන් ඉන්න පොඩ්ඩක්. මොකද ඔහු කරන්නේ කියලා. ඔබට පෙනෙයි හැම තිස්සෙම ඒ අඥානයාගේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආකාර හයෙන්ම නැත්නම් ආයතන හයෙන්ම අරමුණු සොයන ආකාරය, නිමිති සොයන ආකාරය පිස්සුවෙන් වගේ මෙලෝ සිහියන්නේ. හැම තිස්සෙම නිමිත්තක් හොයනවා. කවුද මේ නිමිත්තක් සොයන්නේ? දැන් අපිට පේන්නේ සම්මුතික වශයෙන් සත්‍යයක් නිමිති හොයනවා කියලා. නෑ අර තුච්ච නින්දිත සිත. මොකටද? කර්ම රැස් කරගන්න. එහෙනම් බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ කවුද? මං කියවනේ ආශ්‍රව ෂේ කරමින් නිවන කරා යන කෙනා. එයාට බුද්ධ ශ්‍රාවකයක් කියන්නේ. අවබෝධය පූර්ණේ කරමින් ඉන්න කෙනා. එතකොට එහෙම අවබෝධය පූර්ණ වෙච්ච දවසට අරිහත් බුද්ධ වෙනවා. නැත්නම් ශ්‍රාවක බුද්ධ වෙනවා. අවබෝධය පූර්ණ වුණාම එතෙන්ට ගමන් කරමින් ඉන්න කෙනා. එහෙනම් මෙන්න මේ ශ්‍රාවකයා මෙන්න මේ ලෝකෙ නිමිති ගැන මෙනෙහි කරනවද මෙනෙහි නොකරනවද කියලා හිතලා බලන්න ඕන. එහෙනම් යථාබෝධයට පත් වෙනකොට අන්නේ ආර්ය ශ්‍රාවකයා මේ නිමිති මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කළොත් මොකද වෙන්නේ? මෙනෙහි කරපු ගමන් මොකද වෙන්නේ? ඒ මානසික අයකට අයෝනිසෝ මානසිකාර. ඒ අයෝනිසෝ මානසිකාරයෙන් ඒ නිමිත්ත මෙනෙහි කරොත් ඒ නිමිත්තම උපකාර වෙනවා ඒ සිතට රාග දේශ මොහ චේතනා උපදව ගන්න. දැන් උදාහරණයක් අපිට මේ ඇහැට රූපයක් පේනවා. දැන් අපි රූපය ගැන මෙනෙහි කරන්න යනවා. අයෝනිසෝ මානසිකාරේ. විදර්ශනායෙන් මෙනෙහි කිරීම තමයි විදර්ශනා ඥාණයෙන් මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මානසිකාරං කියන්නේ. අයෝනිසෝ මානසිකාරයෙන් මේ රූපය නිච්ච සුඛ අත්ත් සුභ වශයෙන් මෙනෙහි කරන්න ගියොත් දැන් මොකද වෙන්නේ? අන්න සිතට නිමිත්තක් මුණ ගැහෙනවා. එහෙනම් මෙන්න මේ නිමිත්ත සිතට නොදී ඉන්න නම් මොකද වෙන්නේ? අපි මෙන්න මේ දකින අරමුණ, ඇහෙන අරමුණ යනාදි වශයෙන් මේ බාහිර ආරම්මන මේ සියලු නිමිති ගැන නිච්ච සුඛ අත්ත් සුභ වශයෙන් මෙනෙහි නොකර ඉන්න ඕන. අන්න එතකොට කියනවා ඒක අනිමිත්තයි කියලා. ඒ කියන්නේ
ඒ ඇහැ කන නාසය දිව ශරීරයේ මනසට ගෝචර වන කිසිම අරමුණක් නිච්ච සුඛ අත්ත් සුභ වශයෙන් ගන්නෑ. එතකොට අන්න සිතට නිමිත්තක් නෑ දැන්. අන්නකෝ අනිමිත්තං අනිමිත්ත සමාධිය. ඉද බික්ඛු සබ්බ නිමිත්තං අමනසිකාරා අනිමිත්ත චේතෝ සමාධි උපසම්පජ්ජති විහෙරති අයං උච්චති අනිමිත්තෝ චේතෝ සමාධි. මේ සියලු නිමිති අමනසිකාරා ගෙවුවම අන්න තෝරගන්න ඕනේ. දැන් මෙතන අමනසිකාරා කියන්නේ හිතන්නේ නැතුව ඉන අසක්ති සමාධිය වගේ එකක් නෙවෙයි. අමනසිකාරා කියලා කිව්වේ යෝනිසෝ මනසිකාරයෙන් හිතනවා අයෝනිසෝ මනසිකාරයෙන් හිතන්නේ නැහැ කියන එක. කියන්නේ නුනුවණින් ඒක මෙනෙහි කරන්නේ නැහැ. ලෝක සත්‍යය එක මෙනෙහි කරන්නේ කොහොමද? නුනුවණින්. නිත්‍ය වශයෙන් සුභ වශයෙන් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් අර්ථ වශයෙන් සුභ වශයෙන්. ඒ නිසා මොකද වෙන්නේ? දකින්න රූප නිත්‍ය සුඛ අර්ථ සුභ වශයෙන් මෙනෙහි කිරීම නිමිත්තයි. දකින්න රූප අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් මෙනෙහි කිරීම අනිමිත්තයි. එතකොට මොකද වෙන්නේ? සිතට නිමිත්තක් නැහැ. කර්මයක් රැස් කරගන්න. ඒ අර්ථයෙන් ඒ සියලු සංකාර පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් මෙනෙහි කිරීම අන්න අනිමිත්ත චේතෝ සමාධිය කියලා කියනවා. දැන් දිගින් දිගට ඇහැට ගෝචර වන රූප, කනට ගෝචර වන ශබ්ද, නාසයට ගෝචර වන ගන්ධ, දිවට ගෝචර වන රස, කයට ගෝචර වන ස්පර්ශ, මනසට ගෝචර වන ධම්ම ගැන යමෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ විශේෂයෙන් අනිත්‍යානුපස්සනාවෙන් තමයි අනිමිත්ත සමාධිය වැඩේ. අනිත්‍යානුපස්සනාවෙන් යුක්තවම ඒ ආරම්මණය විදර්ශනා කරනවා නම් ඒ සිතට නිමිත්තක් නැතුව යනවා කර්මයක් රැස් කරගන්න. ඒ කියන්නේ මාතෘකාවක් නෑ කතා කරගන්න. හිතන්න. අන්න ඒකයි වෙන්නේ. එදාට මොකද වෙන්නේ? අන්නේ සිතට කර්ම රැස් කරගන්න බැරි වෙනවා. එහෙනම් අන්න සංඛාර නිරෝධය. එහෙනම් අනිමිත්ත චේතෝ සමාධිය තුල සංඛාර නිරුද්ධ වෙනවා. එහෙනම් පින්වතුනි හැමතිස්සෙම එහෙනම් අපි කරන්න ඕන මොකද? අනිමිත්තං ආවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. අනිමිත්තක්. ඒ කියන්නේ මේ කිසිම නිමිත්තක් මේ සිතට සංකාර උපදව ගන්න මාතෘකාවක් හේතුවක් බවට පත් නොවන අන්දමින් අපි කටයුතු කරන්න ඕන. එහෙනම් අපි මේ කිසිම රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, අරමුණක්, අදහසක් නිත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, අත්ත් වශයෙන්, සුභ වශයෙන් මෙනෙහි නොකර ඉන්න ඕන. අන්න එතකොට වැඩෙනවා අනිමිත්ත චේතු සමාධිය. අනිමිත්ත චේතු සමාධිය ආකාර දෙකකට වෙනවා. දැන් එකෙන් එකක් තමයි මේ. ඒ වගේම තමයි අනිත් පැත්තත්. මොකද්ද? නිමිත්තං අනාවජ්ජිත්තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. අනිමිත්ත ආවර්ජනය කරන්න ඕන, නිමිත්ත ආවර්ජනය නොකරන්න ඕන. මේ දෙකෙන්ම සිද්ධ වෙන එක දෙයක් කියලා ඔබට පේනවා. ඒකයි කිව්වේ සම්බොජ්ජංගෝ තිට්ඨති. එහෙනම් අපි අනිමිත්තම සැපයි කියලා හිතන්න ඕන. අනිමිත්ත නිච්චයි. මේ අරමුණු වලට හිත යොමු කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අන්න එතන වැඩෙනවා අනිමිත්ත සමාධිය. නමුත් අපිට එහෙම බෑනේ. දැන් සාමාන්‍ය ලෝකයා බලන්න මොනම සම්මජ්ජාතියටවත් ධර්මාවබෝධයක් නැති මනුස්සයාට මේ අරමුණු වලින් නිදහස් වෙන්න බෑ. හැම තිස්සෙම අරමුණක් හොයනවනේ. හැම තිස්සෙම අරමුණක් කරන. මොකොත්ම නැති වුනහම තමයි තමන් අවට නිමිත්තක් නැති වෙනකොට තමයි සිත අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් යුක්ත සිත තනිකර පිස්සුවක් නටන්නේ. අව සිහියෙන් කටයුතු කරන්නේ. සිහිය බිඳිලා නැති සිහිය නැහෙනේ. ඉතින් මොකද වෙන්නේ? දැන් තමන් අවට සංකාර උපදව ගන්න හේතුවක් නැත්නම් නිමිත්තක් නැත්නම් වටපිට බැලුවා ටීවී එකේම දාගත්ත ටීවී එක. ඔය තියෙන දැන් නිමිත්ත. ඇත්ති වෙනකන් නිමිති දෙයි. නැත්නම් රේඩියෝ එක දාගත්ත නැත්නම් පත්තරයක් අතර ගත්තා. නැත්නම් මොනවා හරි කමන්නේ මාධ්‍ය පරිශීලනය කරනවා. දැන් අපි මේකට ලස්සන වචනයක් දීලා තියෙනවා තොරතුරු සමාජය. ඔය තියෙන තොරතුරු ඇත්ති වෙන තොරතුරු දෙයි ඔබට. නිමිති. තුච්ච නින්දිත සිතට අදම සිතට නැවත මේ ජරා මරණ සහිත මේ දුක්ඛ ස්කන්ධය උදා කරන්නට ඇති වෙන නිමිති දෙන ඔය මාධ්‍ය.
ඇති වෙන්න අපට නිමිත්තේ. අවසානයේ අවීච මහා නිරේට රැගෙන යනකන් නිමිත්තේ පස්සෙන් එලවෙලව ගගහ. එහෙනම් පිටුතුනේ අපි නුවණින් දකින්න ඕන. මෙන්න මේ අරමුණු කෙරෙහි හිත යොමු කරන්නේ නැතුව ඔබට ඉන්න පුළුවන් නම් එතන තියෙන අනිමිත්ත සමාධිය. ඇහෙන් අරමුණු හොයන්න එපා. කනෙන් අරමුණු හොයන්න එපා. නාසයෙන් අරමුණු හොයන්න එපා. දිවෙන් අරමුණු හොයන්න එපා. මනසින් අරමුණු හොයන්න එපා. කයෙන් අරමුණු හොයන්න එපා. මනසින් අරමුණු හොයන්න එපා. එහෙනම් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයෙන් ඔබ අරමුණු හොයන්නේ නැත්නම් අන්න එතන වැඩෙනවා අනිමිත්ත සමාධිය. අනිමිත්ත චේතෝ සමාධිය. කිසිම නිමිත්තක් ගැන මෙනෙහි කරන්නේ නැහැ. දැන් ලෝකය හැම නෙවෙයිනේ. ලෝකේ හැමතිස්සෙම නිමිති මෙනෙහි කර කර ඉන්නේ. කොහමද? ඔබ දැක ගැනීමේ අරමුණ දිවාරේ. දිවසේ දේශේ කැවේ කැවේ වැලිලා විලාසි. කොයි වෙලාවද මේ රූපේ දකින්නේ කියලා බල බලයි. ඊළඟට කොයි වෙලාවේද ඔබේ වදනක් ශවනට වැටෙන්නේ කියලා හිත හිතින්. කොයි වෙලාවද ඔබේ සුගන්ධය මට දැනෙන්නේ කියලා හිත හිතින්. කොයි වෙලාවද රසය මට ලැබෙන්නේ කියලා හිත හිත ඉන්නේ. කොයි වෙලාවද ඔබේ ස්පර්ශය අනාදි වශයෙන් මෙනෙහි කරනවා. කොයි වෙලාව ඒ පංචද්වාර ආරම්භන වලට අමතරව ඒ පහම නැත්තම් මානසින් මනෝ ලෝකයක සැරිසරනවා සිහින දකිමින්. ඔය තියෙන දන්නේම නැතුව කාටද ගොදුරුනේ මායයට. මරණය සහිත මේ සංසාර චක්‍රයටයි ගොදුරුනේ. මොහොතක් පාසා රැස් වෙන්නේ මොනවද? අපිට ඉස්සරහින් නම් පේන්නේ ලස්සන ටෙලි නාට්‍යයක්. පිටිපස්සේ තියෙන භයානක නිරයක්. ඉස්සරහා නම් හරිම ලස්සනයි. අර පහස නිරය කියලා එකක් තියෙනවා. පහස නිරයට යන්නේ කලාකාරයෝ. මම නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. තියෙන තැන සංයුක්ත නිකායේ ගාමණී සංයුක්තේ තාලපුට ගාමණී සූත්‍රයේ මුල්ම එක. අරන් බලන්න. මම නෙවෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ. හොඳ. සියල්ලදත් බුදුරජාණන් වහන්සේ. ඇයි එහෙම දේශනා කරේ? අප කෙරෙහි මහා කරුණාවෙන් අපි මේ ඇත්ත දන්නේ නැති නිසායි බොරුවට රැවටිලා බොරුව තුල ජීවත් වෙන්නේ. ඒ පහස කියන මහා භයානක නිරය ලස්සන දිව්‍ය ලෝකයක් වශයෙන් පේන්නේ. ඒකයි මේ නිරේ තියෙන භයානකකම. ඒක පේන්නේ දිව්‍ය ලෝකයක් වශයෙන්. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේට හැර සාමාන්‍ය ඔය තාපස ඍෂි දිවසක් ලැබිච්ච සාමාන්‍ය ලෞකික අභිඥාවක් ලැබිච්ච කෙනෙක්ට ඔය පහස කියන නිරේ පෙවුනොත් එහෙම යාට පේන්නේ ලස්සන දිව්‍ය ලෝකයක් වගේ. හැබැයි ඒ දිව්‍ය ලෝකේ වගේ සියල්ල සකස් වෙලා තියෙන සියල්ලම සකස් වෙලා තියෙන ගින්දරින් ගිනි වලින් සකස් වෙලා තියෙන. හැබැයි දිවසින් බැලුවහම පේන්නේ දිව්‍ය ලෝකයක්. ඒ නිසා ඒ කාලේ හිටපු ඍෂිවරු තාපසයෝ මුලාවටපත් වෙලා ලෝකයට කිව්වා දැන් ඒ අය දැක්ක තාලපුට ගාමිණී කියන්නේ ඒ කාලේ හිටපු ලොකු නැට්ටුවෙක් නර්තන ශිල්පියෙක්. දඹදිවම ප්‍රකට වෙච්ච නර්තන ශිල්පියෙක්. මේ නර්තන ශිල්පියා හිතන් හිටියේ කොහමද? තමන් පහස කියන දිව්‍ය ලෝකෙට යනවා කියලා. එහෙම හිතන් හිටියයි. ඒ වෙනකොට අර ඍෂි දිවසින් තාපස දිවසින් අර අනාර්ය ලෞකික දිවසකින් අර පහස කියන නිරේ දැක්කයි හිතාගෙන හිටියේ. කලාකාරයෝ එකට යනවා පේනවා එයාට. එයා හිතන් හිටියේ මේ පහස කියන්නේ ලස්සන දිව්‍ය ලෝකයක්. ඒ නිසා එයා සමාජ මතයක් පෙතරෙව්වා මිනිසුන්ව රසවින්දනයටපත් කරන අරන් බලන්න සූත්‍රය. අපිත් එක තර්කවාද කරන්න ඉන්න එපා කලාකාරයෝ. වැඩක් නැහැනේ. ඔබට ඇත්ත පෙන්නලා දෙන්න. ඔබට අවශ්‍ය නම් එතෙන්ට යන්න ඒක වෙනම දෙයක්. හැබැයි ඔබට අවශ්‍ය මේ ගින්දරෙන් නිදහස් වෙන්න නම් ඇත්ත ප්‍රඥාවෙන් දකින්න. හැංගීමට රැවටෙන්න එපා. අපි හැමතිස්සෙම කටයුතු කරන්න කැමති හැංගීමෙන් හිත. හරිම අර කසිප්පුකාරයා වගේ. කසිප්පුකාරයා කාණේ වැටිලා හැංගීමෙන් මෙනෙහි කරන නිසා අර කුණු කාණුව අතුට සැපයි. බල්ලෙක් මුණ ලෙව කෑවත් ඒක සැපයි. ඇයි හැංගීමෙන්නේ අර මෙනෙහි කර කර ඉන්නේ පුදුම සැපක් මේක කියලා. හැබැයි ප්‍රඥාවෙන් දකින මිනිසුන්ට පේනවා මොන මල පෙරේතෙක්ද මේ. කුණු කාණුවක වැටලා බල්ලොත් ලෙවනවා මූණ මෙච්චර වටින මනුෂ්‍ය ජීවිතයක් මෙච්චර පහතට වැටෙනවද කියලා. එසා පින්වතුනි හැංගීමෙන් ලෝකේ දැක්කොත් ඔබ අර කුණු කාණුවේ සැතපීලා ඉන්න කසිප්පුකාරයා බවට පත් වෙනවා. ප්‍රඥාවෙන් ඔබ දැක්කොත් ඒ සියලු ව්‍යසනයන්ගෙන් අත මිදෙන්නා වූ අර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා.
එතකොට අර ලෝකයේ ප්‍රඥාවෙන් දකින දාර්ශනිකයෙක් බවට පත් වෙනවා. දාර්ශනිකයෙක් වහම ලෝක සම්මතයේ දාර්ශනිකයෙක් කියන්නේ මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්න බවට පත් වෙනවා. ඥාන දර්ශනේ පහල කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අර කලාකාරය මොකද කරේ? ඒ කාලේ හිතන් හිටියා මිනිසුන්ව රස වින්දනයට පත් කරාම රස නිෂ්පත්තියනේ යාලගේ වැඩි. රසය නිෂ්පාදනය කරාම යන්නේ පහස කියන දිව්‍ය ලෝකෙට කියලා. තාලපුට ගාමණී 3 වතාවක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ওই ප්‍රශ්නේ අහුවාම 3 වතාවක් නිහඬ වෙලා 4 වෙනි වතාව කියන තාලපුට ගාමණී ඔය පහස කියලා කියන්නේ නිරයක් දිව්‍ය ලෝකයක් නෙවෙයි ඕක. අන්තිමට තාලපුට ගාමණී හඬා වැළපිලා අනේ භාග්‍යතුන් වහන්සේ පුරාණ ආචාර්යවරුන් අපිව රැවට්ටුවා. අපිව විනාශ කරා කියලා මට අද ගෙදරවත් යන්න ඕනේ. මාව මෙහෙමම පැවිදි කරන්න කියලා ඔහු ඒ මොහොතේදීම බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ඒ සෙවණැල්ලයට පැවිදි වෙනවා. පැවිදි වෙලා විතරක් නෙවෙයි පස්සේ කාලෙක මහරහතන් වහන්සේ කෙනෙකුත් බවට පත් වෙනවා නිරේට යන්න හිටපු කෙනෙක්. එහෙනම් පින්වතුනි ලෝක සම්මතයේ මේ නිමිති සම්පාදනය කිරීම කියලා කියන්නේ හරි ලොකු දෙයක්. ඒවට ලොකු වටිනාකමක් දීලා තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම හිත හොයනවා අර නිකන් ඉන්න බෑ හැමතිස්සෙම හොයනවා කොහෙද රස ආස්වාදයක් තියෙන වින්දනයක් තියෙන්නේ කියලා. එතකොට මෙන්න වින්දනයේ අන්න ඇති වෙනකන් ඉඳා එන්ටර්ටේන්මන්ට් කියලා දෙනවා. අන්තිමට එන්ටර්ටේන්මන්ට් එක දකින්න හම්බ වෙනවා කවදා හරි දවසක අර යොදුන් ගණන් උස ගිනිදැල් මැද්දේ. එකකේ පහස කියන්නේ නිරේ පිටින් බැලුවාම ලස්සනයි. ඇතුළාන්තේ තියෙන භයානක නිරයක්. පිටින් ඔබට පෙන්වන්නේ ටෙලි නාට්‍යයක්. පිටිපස්සේ තියෙන අනන්ත දුක්ඛ ස්කන්ධයක්. යොදුන් ගණන් උස ගිනිදැල් තියෙන්නේ. සංසාරය කියන්නේ විහිළුවක් නෙවෙයි සෙල්ලමක් නෙවෙයි. සංසාරය කියන්නේ භයානක ක්‍රීඩාවක්. මේ මිනිස්සු මේ භයානක ක්‍රීඩාව නිරත වෙනවා. ඔබ දැකලා ඇති ඔය තියෙනවා එක එක තියෙනවා අයිස් හොකි අරෝමියෝ කියලා මහ භයානක ක්‍රීඩා ලෝකේ. නැත්නම් ඔය මෝටර රත් තරංග අතිශය වේගෙන් යනවා ගිහිල් ඉවරලා කොහේ හරි වැදිලා ඔළුව සුන්නත් දූලි වෙලා අන්තිමට ඔළුව ගැලවිලා යොදුනක් විතර දුරට විසි වෙලා අවසානයේ. කොච්චර භයානක ක්‍රීඩාවක්ද? දිල්හාන් මහත්මයාත් මේ ළඟදී වගේ භයානක ක්‍රීඩාවක් ගැන කිව්වා. ওই ලෝකේ ප්‍රචලිත වෙලා තියෙන. අවසානයේ ස්ථාවි මැරිලා පිස්සෙක් බවට පත් වෙලා මිනිසුන්ට වෙඩි තියලා මැරෙනවා. ඒ රෝග ඒ ක්‍රීඩාව කරාම මේ යම්කිසි ආකාරයක පාපන්දු ක්‍රීඩාවක් ගැන. එතකොට දැන් මේ වගේ ක්‍රීඩාවක් මේ සංසාරේ කියන්නේ. බලන් ඉන්න කෙනාට ආස්වාදي උපදවනවා. හැබැයි විඳින්න ගියාම මේක කරන කලට පව මීරිය මීසේ විඳින කලට දුක් දැඩිවේ ගිනිසේ කියලා අපේ වීදාගම හාමුදුරුවෝ උන්වහන්සේ කිව්වා අර මදුවා මඤ්ඤති බාලෝ කියන ගාථාව ඇසුරෙන්. ඒ කියන්නේ මෝඩයට මේ සංසාරේ හරි මීපැණි. හරිම රසයි. හරි ආස්වාදනීයයි. හැබැයි දන්නේ පිටිපස්සේ තියෙන ගින්දර කියලා. ඒක තමයි කිව්වේ අර දිය රත් වෙන තුරු අර සැලියේ ඉන්න කකුලුවා දිය කෙලිනවා කියලා. ඒ කිව්වේ අර කකුලුවා දන්නේ නැහැ මේ තමන් ඉන්නේ ගිනි ගොඩක් උඩ කියලා. කකුලුවා දන්නේ නැහැ. උගේ මෝඩකමට ඌට හිතෙන්නේ ඌට සැප දීලා තියෙන්නේ කියලා අර. පියසැලියේ. ඒ නිසා යටින් ගින්දර දැන් ඇවිලෙනවා. ගින්දර ටික රත් වෙනකන් අර කකුලුවා අර දිය කෙලිනවා අර දිය සැලියේ. අවසානයේ ගිනියම් වෙලා මහ භයානක මරණයක් උරුම වෙනවා. අන්නේ මරණය තමයි එන්ටර්ටේන්මන්ට් පිටිපස්සේ තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ඒ භයානක මරණය. ඒ නිසා මේ ධර්මයේ පෙන්වා දෙන්නේ කිසි කෙනෙක් සම්බන්ධයෙන් අපට පුද්ගලික වශයෙන් කිසි කෙනෙක් එක ගැටලුවක් නැහැ. මොකද නැත්තම් කෙනෙක්ට හිතෙන්න පුළුවන්නේ අනේ මේ අපේ මාධ්‍ය කලාව මේ ඔක්කොම විවේචන තමයි. විවේචනය කරන්නේ නිකන්නේ ධර්මයට අනුකූලව. සමාවක් නැහැ සංසාරේ කර්මයෙන්. දැන් නොදැන හරි ගින්දරකට අත දැම්මොත් අත පිච්චෙන්නේ නැද්ද? ඊට පස්සේ අත පුච්චගෙන කිව්වහම හරිනවද? අනේ මට සමාව වෙන්න මම දැනන් හිටියේ නෑ මේ ගින්දර කියලා. එහෙම එකක් තියනවද? දැන හිටියත් නොදැන හිටියත් ගින්දර ගින්දරම තමයි. ඒ නිසා ඔබට පෙන්වලා දෙන්නේ මේ ගින්දර බව. නොපෙනෙන ගින්දර. ඇහැට පේන්නේ ඇහැට පෙවුනා නම් මේ ගින්දර ඇහැට පෙවුනා නම් මේ සංසාරේ ගින්දර කිසිම මිනිසෙක් මේ සංසාරේ යන්නේ නැහැ බුදුබණ අහන්නේ නැති වුණත්. එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්න ඕනේ නැහැ. මොකද ඇහැටම පෙවුනා නම් මේ සංසාරේ ගින්දර කිසි කෙනෙක්ට එහෙනම් ප්‍රඥා ඇහැ ධම්මචක්කුම් උදපාදී අනාදි වශයෙන් ධම්මැස විවර කරගෙන ප්‍රඥාස විවර කරගෙන බණ අහන්න උවමනාවක් නැහැ.
මොකද ඇස් දෙකටම පේනවනේ ගින්දර බව. එහෙනම් පින්වතුනි මේ සංසාරේ ගින්දර හංගලා තියෙන්නේ. ගින්දර හංගලා තියෙන ඉස්සරහින් පෙන්වන්නේ ලස්සන රූපයක් අර පහස නිරය. හොඳම උදාහරණේ. පහස නිරය පිටින් බැලුවහම පේන්නේ දිව්‍ය ලෝකයක් වගේ. හැබැයි අතුලාන්තේ තියෙන්නේ ගින්දර. ඒ පහස ලෝකෙ හැදිලා තියෙන හැම රූපයක්ම ලස්සන මනස්කාන්ත අලංකාර රූප. හැබැයි හැම එකක්ම හැඳිලා තියෙන ගින්දරෙන්. ඒ හැම එකක්ම ස්පර්ශ කරන වාරයක් ගානේ ඒ නිර්සත්‍යෝ දැවෙනවා, පිච්චෙනවා, අලු වෙනවා. ආය කර්මාන් රූප ඉපදිලා ආයේ දුක විඳිනවා. ඒ නිසා පින්වතුනි ඔන්න ඔය බව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිමිති හොයනවා මේ සිත හැමතිස්සෙම. ඒකට ළඟම තියෙන තැනින් තමයි නිමිත්ත හොයාගන්නේ. එතකොට ඔය රූප හොයන්නේ ගුවන්විදුලියේ පුවත්පත් යනාදී වශයෙන් සංගරා මොන හරි කමන්නේ මේ හැම එකක් බලන්න ඔබ. ඔබ බලන්න ඔබේ සිත දිහා. හාමුදුරුවෝ බණ කියනකොට හාමුදුරන්ගේ ඇදේ පුදේ නෙමෙයි. ඔබ බලන්න ඔබේ හිත දිහා. නිකන් ඉන්න වෙලාවක මොකද්ද හිත කරන්නේ කියලා. කොහෙද දුවන්නේ කියලා. හැම තිස්සෙම හොයන්නේ රූප නෙමෙයිද, ශබ්ද නෙමෙයිද, ගන්ධ රස ස්පර්ශ ධර්ම නෙමෙයිද? හැම තිස්සෙම කොහේ හරි රින්ගනවා. අරන් බලන්න. එක්තරා මේ පුද්ගලයෙක් කියපු කතාවක් සහ සමීක්ෂණයකින් හෙළිවෙච්ච කතාවක්. මේ සත්‍ය සිදුවීමක් ඔබට කියන්නේ. යම් ආකාරයකින් මාධ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ අත්දැකීමක් තියෙන නිසා ඒ කාලේ අපිට අහන්න ලැබිච්ච දෙයක්. එක්තරා කාලයක පුවත්පත් එක්තරා අපේ යම් විද්වත් පිරිසක් පුවත්පත් කියවන පාඨකයන්ගේ සමීක්ෂණයක් කරලා තිබුණා. මේ කතාව කියන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් කියන්න වෙනවා. ඒ සමීක්ෂණයේදී ඔවුන්ට හෙළිවෙච්ච කාරණාව තමයි නියදියක් අරගෙන පුවත්පත් කියවන පාඨකයන් පිළිබඳව යම්කිසි සමීක්ෂණයක් කරා. ඔබ විශ්වාස කරනවද ඒ සමීක්ෂණයෙන් යම්කිසි කාරණාවක් හෙළි වුණා. ඒ තමයි පුවත්පත් පාඨකයෝ පත්තරයක් අතට ගත්තාම හොයන ප්‍රවෘත්ති කීපයක් තියෙනවා. ඒ අතර එක විශේෂ ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ තමයි දූෂණ අපරාධ කාම අපරාධ. මේ කාලෙකට ඉස්සෙල්ලා මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා එක්තරා අපේ විද්වත් කණ්ඩායමක් කරපු පරීක්ෂණයක්. අන්න හොයන එක. පත්තරේ අතට ගත්තාම හොයන්නේ කොච්චරද දූෂණ තියෙනවද, කාම අපරාධ තියෙනවද, මොන වගේවද? තව ලස්සනට රස කරලා ලියනවනේ. එදා මෙහිමයි ආවේ එදා අඳුර වැටලා තිවිච්ච දවසක්. එහෙම යනකොට මෙන්න මෙහෙම වුණා, මග රැකලා හිටියා. ඔක්කොම ටික ලියනවා අර චිත්‍රජ රූප මැවෙන විදිහට. ඉතින් ඊට පස්සේ ඕක කියවපේ කාට ඊළඟ දවසේ අත්දැකීමක් ලබන්න හිතෙනවා. එක්තරා කාලයක මේ ලංකාවේ අපේ පොලිස් නිලධාරි මහතුරුත් මේ බණ අහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. අපේ විශේෂ මහතුරු එතුමාලත් ඕන සාක්ෂි ඉදිරිපත් කරයි. ලංකාවේ මේ පුවත්පත්වල සහ රූපවාහිනිවල ප්‍රමුඛ පුවත කිය මේ ස්ත්‍රී දූෂණ, කාම අපරාධ, කුඩා දරුවන්ට කරන මේ කාම අපරාධ වගේ දේවල් නිරන්තරයෙන් පෙන්වන්න ගිහිල්ලා රටේ කාම අපරාධ වර්ධනය වුණා. අන්තිමට පොලිසියට සිද්ධ වුණා මාධ්‍යට අවවාද කරන්න. ඔය ප්‍රවෘත්ති පළ කරන්න එපා කියලා. මොකද්ද මේකෙන් එන්නේ? අර තුච්ච නින්දිත හිත හැමතිස්සෙම හොයනවා කාමය. එතකොට මේ සිතේ ස්වභාවය මොකද්ද? යත්ත කාමිනී පාතිනෝ. යන්න පුළුවන් නිරේටම යන්න පුළුවන් නම් නිරේටම යන්න පාර කපා ගන්න එකයි මේ සිතේ හැටි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සිත අර දිසෝ දිසං යන්තං කෛරා වේරිවාපන වේරිනම් මිත්‍යා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. මේ සිත කොච්චර භයානකද? දාමරික සතුරෙක් ඇවිල්ලා අපට කරන විනාශයකටත් වඩා ලොකු විනාශයක් මේ සිත තමන්ට කරනවා. අනෝබෝධයෙන් යුක්තව ජීවත් වෙනකොට මිත්‍යා පනිහිතං චිත්තං. මිත්‍යා පනිහිතං කිව්වේ මේ කාමයේ ආස්වාදේ සැපයි කියලා හිතන් ඉන්න තුච්ච නින්දිත සිත. එහෙනම් අර අතෙන්ට යන්නේ ඇයි? පත්තරේ ගත්ත ගමන් નિરાයාසයෙන් එදිලා යන්නේ කොතෙන්ද? දන්න අතෙන්ට. ඇයි ඒ? අර කාම සමාචාරයත් නෙවෙයි, කාම මිත්‍යාචාරය, විසමාචාරයටමයි කැමති. ඒකයි ඒ. ඒක තමයි ඇත්ත. විසමාචාරයටයි කැමති. ඒ නිසා මොකද වෙන්නේ? ඇයි විසමාචාරයට කැමති? විසමාචාරයටපත් වුණොත් කෙලින්ම යන්න පුළුවන් නිරේටම. නිරේට ගියොත් ආයි කල්ප කෝටි ගාණක් යනකම් අති උත්තරීතර බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ මුණ ගැහින්නේ නැහැ. ඒ කියන්නේ තව අනන්ත කාලයක් ඉන්න පුළුවන් සංසාරේ. තුච්ච නින්දිත අදම සිතට. ඒ නිසා හැමතිස්සෙම හොයන්නේ නිරේට යන්න පාරක්. මේ තුච්ච නින්දිත සිත මතක තියාගන්න. ධර්මාබෝධයෙන් තොර අසත්පුරුෂයා කිව්වේ සත්පුරුෂයෝ දකින්න කැමති නැහැ. සත්පුරුෂ ධර්මයට කන් දෙන්න කැමති නැහැ. උන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පේන්නේ සතුරු හැටියට.
උන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන්නේ සතුරු ධර්මයක් හැටියට. අසත්පුරුෂයෝ ඉන්නවා මේ ලෝකේ ඕන තරම්. බණහඬ කිව්වහම ධර්මයෙන් නිග්‍රහ කරලා යන කාලකන්ණි ඉන්න ඔබට ඕන තරම් මොන ගහිලා ඇති. මෙන්න මේ වගේ අසත්පුරුෂයෝගේ හිත හැම තිස්සෙම නිරේට යන්න පාරක් කපා ගන්නවා. කලිසම් කමිසම් දාලා ලස්සනට ඉන්න පුළුවන් මූණේ පුයර ගාගෙන. ලස්සනට hina වෙවි. හැබැයි ඇතුළාන්තයේ තියෙන භයානක පවිතු දුෂ්ට සිත යන්න ඉන්නේ බලාගෙන නිරේට. මැරිච්ච ගමන් නිරේට. ඒවන් නික්කිතෝ නිරේ ඒකාන්තේ නිරේ. ඇයි ඒ? පිටින් අර ඕන කෙනෙක්ට පුළුවන්නේ ලස්සනට කලිසම් කමිස ඇඳලා ලස්සන කැටයන් දාගෙන ඕන තරම් පිටින් පුළුවන් සැරසිලා අලංකාරයෙන් පිරිපුන් වෙලා හරි ලස්සන මේ ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා පෙන්නන්න. ඇතුළාන්තේ ඉන්නේ මල පෙරේතෙන්න. ඇතුළාන්තේ ඉන්නේ මල යකෙක් නම්, ඇතුළාන්තේ ඉන්නේ පවිතු දුෂ්ට අසත්පුරුෂ කාලකන්ණියෙක් නම්, එහෙනම් ඒක ඊළඟට උපදී. ඒකට තමයි පුනර්භවය කිව්වේ. පුනර්භවයක ඇතුළාන්තය අර සිත තුළ නිර්මාණය වෙලෙන සත. ඕක තමයි ඊළඟට උපදින්නේ. ඉතින් Taman දකින්න ඕන අවංකවම තමන්ගේ ඇතුළින් ඒ වගේ මල පෙරේතෙක්ද කියලා. තමන් දකින්නට ඇතුළේ ඒ වගේ ඉන්නේ මල යකෙක්ද කියලා. අමනුෂ්‍යයෙක්ද ඒ වගේ ඇතුළේ ඉන්නේ. තමන් දකින්න ඉක්මනින් තේරුම් ගන්න මේක. නැත්තම් ඉතින් අපගේ බලවත් ශෝකය කියලා තමයි ගහන්න වෙන්නේ අවසානයේ. බලවත්ම ශෝකය. මොකද බලවත් ගින්දරතනේ දැවෙන්නේ අවසානයේ. නිර්වල දැවෙන්න වෙන්නේ. හොඳට බලන්න ඇතුළාන්තේ ඉන්නේ මොකෙද්ද කියලා. දුවනින් බලන්න. එතකොට වෙන්නේ ඇතුළාන්තේ ඉන්නේ මොන යකෙක්ද මොන මල පෙරේතෙක්ද කියලා ඇතුලේ. හොඳට බලන්න. ඒක තමයි අර ලියන්නේ රස කර කර. මෙහෙම අහිංසක මිනිසියෙට වෙන අපරාධයක් රස කර කර ලියනවා. මොකක්ද අවසානයේ බලාපොරොත්තු වෙන්නේ? පත්‍ර ටික වැඩිම විකුණ ගන්න එකද? අවසානයේ ඔය වැඩිපුර විකුණලා පත්‍ර ටික විකුණලා ලැබෙන සල්ලි ටික කොහෙද ගෙනියන්නේ? නිරේටද? නුවණින් දකින්න පින්වතුනි. නුවණින් දකින්න ඇත්ත. ප්‍රඥාව තියෙන්නේ මොකටද ඔබට? විනාශ වෙන්නද ප්‍රඥාව ලැබිලා තියෙන්නේ? විනාශ වෙන්නද? නෑ. ඔබ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ ඇයි? මේ ඇත්ත අපිට පේන්නේ නැති නිසා. අපි මහා අඥානියෝ ගොන්නු වශයෙන් මේ සංසාරේ ආපු නිසා. කිසිම ඥානයක් නැති ඔල මොට්ටලේ වශයෙන් තක තීරු වශයෙන් මේ සමාජයේ මේ ලෝක විෂය තුල අපි කටයුතු කරපු නිසා අපිව මුදව ගන්න ඒ අසිරිමත් වූ මහා උතුමන් වහන්සේ මහා කාරුණිකයන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. උන්වහන්සේ මේ සියල්ල අපට පෙන්ලා දෙන්නේ. උන්වහන්සේ පෙන්ලා දෙන්නේ නුඹලා දකින්න දේ නෙවෙයි ඇත්ත. නුඹලාට පෙන්නේ මායාවක් විතරයි. විඥානීය නැමැති මේ මායාව හැමතිස්සෙම විඥාන කියන මායාකාරය හැමතිස්සෙම අපිට බොරුවක් පෙන්නනවා. ඇත්ත බොරුවක් වශයෙන් පෙන්නනවා. අසාර ලෝකේ සාරයි කියලා පෙන්නනවා. ඒ නිසා මේ සිතටම ඉඩ දීලා තියෙනකොට ඔබ බලන් ඉන්න ඔබේ සිත දිහා. එතකොට ඔබට පෙනේ හැමතිස්සෙම මේ සිත හොයන්නේ මොකද? නිමිත්තක්. එහෙනම් අපි මේ තොරතුරු සමාජය කියලා අද මේ කියන්නේ නිමිති බහුල ලෝකයක්. ඒකයි අද මේ මිනිසුන්ගේ හිත මෙච්චර දූෂිත වෙලා තියෙන්නේ. අතීත සමාජයේ මිනිස්සු හිටියා බොහොම අහිංසක, බොහොම ගුණවත් මිනිස්සුયો. ඔබම කියනවා මනුස්ස සමාජය එන්න පිරිහෙනවා කියලා. ඇයි එහෙම වෙන්නේ? කොහොමද පිරිහෙන්නේ? මොනවද පිරිහෙන්නේ? මිනිසුගේ රූපේද පිරිහෙන්නේ? නෑ. හිතයි පිරිහෙන්නේ. ඥානියයි පිරිහෙන්නේ. ඉතින් මේ ඥානිය පිරිහුණා, මේ හිත පිරිහුණාම ගුණධර්ම සාර ධර්ම ඔක්කොම බල්ලට යනවා. එදාට. ඉතින් ඔබම නුවණින් දකින්න ඕන දැන් ඔබේ ඥානිය ඔබේ හිත පිරිහිලාද තියෙන්නේ මෙහෙම. එහෙනම් අපරිහානීය ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිරිහෙන්නේ නැති ධර්මය. ඒ තමයි උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ ධර්මය අවබෝධ කරගන්න අසමත් වුණොත් මේ සිත නිමිති හොයනවා පිස්සුවෙන් වගේ හැමතිස්සෙම අපි මේ ව්‍යසනයට ගොදුරු වෙනවා. දැන් අපේ බණ අහන පින්වතුන් ඒ බව හොඳට දන්නවා. ඒ නිසා එයයි කියන අපිට නම් දැන් එහෙම මාධ්‍ය භාවිතය මුකුත් නැහැ. අපි දැන් සුවසේම වසනවා. ආමතුරුනේ අපිට නම් දැන් හරීම සතුටුයි, සනසීමයි, සහනියයි, සැහැල්ලුවයි. දැන් අපිට එහෙම දේවල් ගැන මතකයක්වත් නැහැ. අන්න අනිමිත්ත සමාධිය වැඩිලා. දැන් ලෝකෙ නිමිත්තක් හොයන්නේ නැහැ. දැන් සාමාන්‍ය පෘථග්ජනයට ඉන්න පුළුවන් බලන්න විනාඩියක්. නිමිති හොයන හැමතිස්සෙම නිමිත්තක් එක්ක රූපයක් හොයනවා, එක්ක සද්දයක් හොයනවා, එක්ක ගන්ධයක් හොයනවා, එක්ක රසයක් හොයනවා, එක්ක ස්පර්ශයක් හොයනවා, එක්ක අදහසක් හොයනවා. හයෙන් එකක් හරි හයම හරි හොයන. අඩු වැඩි වශයෙන්. නිමිත්ත හොයන්න තමයි ජීවත්. උදේ නැගිට වෙලා ඉඳලා හොයන්නේ නිමිති. නිමිති කියන්නේ මොනවද? රාගය, දේශය, මෝහය,
උදා කරන්නා වූ අරමුණු. ඉතින් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුක්ත ලෝක සත්‍යයට ඕනම රූපයකින් රාගය මතු කරගන්න පුළුවන්. ඕනම රූපයකින්. ඔකට මට සුද්ධ සිංහලෙන් එකක් එනවා කියන්න මම වෙලා කියන්න ලැජ්ජයි ඒක මට. ඕනම රූපයකින් එයාට පුළුවන් අරමුණක් මතු කරගන්න රාග අරමුණක්. ඕනම රූපයකින්. ඊළඟ ඕනම රූපයකින් දේශේ ඕනම රූපයකින් මෝහය මතු කරගන්නත් පුළුවන් මේ තුච්ච නින්ද හිතට. එහෙනම් පින්වතුනි ඔබ ධර්මාබෝධයේ නොලද කෙනෙක් නම් වහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උත්සාහ ගන්න. ඒකට අවශ්‍ය ඉහළම උපකාරය අපි ඔබට සලසනවා මේ සත්පුරුෂ මහා පිරිසක් උතුම් වූ බුද්ධ ශ්‍රාවක පිරිසක් මුණ ගැහිලි ඉන්න වෙලාවක. ඒ හැම කෙනෙක්ම ඔබට උපකාර කරයි මේ අත්අවබෝධය ඇති කරගන්න. ඒ කියන්නේ ඒ නිසා බය වෙන්න එපා. ඔබ මාර්ගයෙන් නිදහස් කරගන්න පිරිසක් ඉන්නවා බය වෙන්න එපා. ඒ කියන්නේ ඔබ යථාබෝධයේ ලද කෙනෙක් නම් ඉක්මනින් ඒ අවබෝධය පූර්ණේ කරගන්න උත්සාහ ගන්න. මොකද අවසානයේ ජයගන්නේ හිතනම් ඒ මායානම් ඒ කියන්නේ තව සංසාරේ වසර කෝටි ගාණක් හරි තව ජරා මරණයන්ගෙන් පීඩාව විඳින්න සිද්ධ වෙනවා. සුගතිවල වුණත්. සුගතිවල වුණත් පින්වල දැන් අපි හිතන්නේ දැන් දිව්‍ය ලෝකෙ ගියාම සැපයි කියලානේ. අපි ආරම්භ විතරයිනේ හැමදාම හිතන්නේ. අවසානයේ ගැන හිතලා තියෙනවා. දිව්‍ය ලෝකෙදි දෙවියෙක් චුත වෙනකොට හඬා වැළපෙනවා විලාප ගසමින්. ඇයි ඒ? දැන් මේ අර ලටුකිකෝපම සූත්‍ර කිව්වා වගේ මේ ගේ කබලයි. කපුටෝ ගේ ඇතුලෙන් ඉගිලෙනවා. බිත්තිත් කැඩිලා වහලත් කැඩිලා. ওই ගේ කබලයි. අර ලනු ඉහිරිච්ච ඇඳ කබලයි. අර ලබු කබලයි. අර මුට්ටි කබලයි ওই ටික විතරයි තියෙන්නේ. කබල් ශරීරිකුයි කබල් බිරිඳකුයි ඉන්නවා ගේ ඇතුලේ. තමන්ට කබල් ශරීරයක් තියෙනවා. තව කබල් ශරීරයක් සහිත කබල් බිරිඳක් ඉන්නවා ගේ ඇතුලේ. වැහැරිච්ච කළු වෙච්ච. ඔය තියෙන්නේ ලටුකිකෝපම සූත්‍රේ. ওই ටිකත් අතහැර ගන්න බැරුව වැළපෙනවා. මැරෙන්න ගියොත් එහෙම. ওই ටිකත් අතහැර ගන්න බැරුව වැළපෙනවා. එක්තරා අවස්ථාවක ජානුස්සෝනි කියන බමුණුතුමා අනේවත් දැනගන්න ඕන දහම් ව්‍යාකරණ මේ ඔක්කොම. ජානුස්සෝනි කියන බමුණුතුමා දවසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනවා. බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා පවත්වනවා. මේ අභය කියලා සූත්‍රයක් මට මතක හැටියට අභය සූත්‍රය. ජානුස්සෝනි බමුණුතුමා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම මරණය දුකක් වශයෙන් නොදකින වාද දරන්නේ. මම මරණය දුකක් කියලා දකින්නේ නැහැ. මම මරණයටපත් වීම බයක් හැටියට දකින්නේ නැහැ. මරණයටපත් වීම දුකක් භයක් වශයෙන් නොසිතන කෙනෙක් මම කියලා කියනවා. මම ඒබඳු ආදියක් දරන්නේ. ඔබ වහන්සේ මොකද ඒ ගැන හිතන්නේ? ජානුස්සෝනි බමුණාගේ වාදයක මරණය දුකක් නොවේ භයක් නොවේ. ඒක තමයි ඔහුගේ වාදී කියන්නේ ඔහු ඒ අදහස දරනවා කියලා කියන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බමුණ මරණය දුකක් භයක් වන කෙනෙකුත් ඉන්නවා. 4 දෙනෙක් ඉන්නවා ලෝකේ. මරණය දුකක් භයක් වන 4 දෙනෙක් ඉන්නවා මේ ලෝකේ. ඒ වගේම මරණය භයක් දුකක් නොවන 4 දෙනෙකුත් ඉන්නවා මේ ලෝකේ. කියලා අන්න උන්වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ධර්ම ව්‍යාකරණේ දේශනා කරනවා. මොකක්ද දේශනා කරන්නේ? බමුණ මේ ලෝකේ යම් මිනිසෙක් ඉන්නවා මේ කාමයන් කෙරෙහි දැඩිව ඇලිච්ච කෙනෙක්. එයා මේ කාමයන්ට බොහොම ප්‍රිය කරනවා. එයා ඒ නිසාම Tamanට ප්‍රියජනක වස්තුව සම්පාදනය කර ගන්නවා. වස්තුව රැස් කරනවා. බිරිඳ, සැමියා, දරුමල්ලෝ, යාන වාහන යන ආදි වශයෙන්. වතු පිටි ඉඩකඩම් හරක බාන වස්තුව. මේ වස්තුකාමයේ රැස් කර ගන්න වස්තුව රැස් කර ගන්න වස්තුකාමයෙන් බැඳිලා ඉන්නේ. මෙන්න මේ පුද්ගලයා මිය යන වෙලාවේ ඔහුට සිහි වෙන්නේ මොකද්ද? අනේ මේච්චර මේ ප්‍රිය උපදවන වස්තුන්, මේ මගේ ආදරණීය බිරිඳ, මගේ සැමියා, මගේ මේ ප්‍රිය උපදවන දරුවන්, මගේ මේ ප්‍රිය උපදවන ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් මේ වස්තුව අනේ මට මේ ටික නැති වෙනවනේ. අයියෝ මේ ටික මගේ දැන් මට අහිමි වෙනවනේ. අනේ මෙච්චර වස්තුවක් දැන් නොලැබී මේ අහිමි වෙලා යනවනේ කියලා අන්න මරණය ඉස්සරහා දුක් වෙන බයටපත් වෙන කෙනෙක් ඉන්නවා. අන්න එයා කාමයේ නිසා දුක් වෙනවා මරණය ඉස්සරහා. දැන් යම් කිසි ආකාරයෙන් එහෙම කාමයේ රැස් කරගෙන ඉන්නකොට යම් භයානක රෝගයක් ඇති වෙනවා. ඒ භයානක රෝගය ඇතිවලා නිකම් මැරෙනව නෙවෙයි. යම් කිසි භයානක රෝගයක් ඇති වෙලා ඒ රෝගේ ස්පර්ශ වෙලා ඒ රෝගයෙම මිය යනවා.
ඉතින් දැන් මේ රෝගෙන් මිය යන මොහොතේදී අන්න එක පුරුෂයෙක් ඉන්නවා තමන් සතු කාමයන් ගැන සිතමින් වැළපෙන හඬන තමන්ට අහිමි වෙන දැන් අත්හැරලා යන්න සිද්ධ වෙන කාමයන් ගැන හිතමින් වැළපෙන හඬන ඒ වගේම දුක් වෙන කෙනෙක්. එයා දුකටපත් වෙනවා භයටපත් වෙනවා ඒ සම්බන්ධයෙන් හිතමින්. දැන් දිව්‍ය ලෝකේ ඉන්නවා දෙවිවරු. ඒ අයට මිනිසයන්ට වගේ නෙමෙයි මහා කාමයක් තියෙනවා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර නිකන් පුංචි ගේ කබලක් ලඳු ඇඳක් අර ලබු කබලක් අතහැර ගන්න බැරුවත් මරණයට එනකොට පත් වෙන ශෝක කරන කෙනෙක් ඉන්නවා. Taman සතු කාමයේ ඉච්චරයි ඒ ටිකත් අහිමි වෙනවා කියලා. අර දිව්‍ය තලවල ඊට වඩා කොච්චර කාමයක් තියෙනවද? මිනිස්යන්ගේ කාමය මිනිස්යන්ගෙත් නෙවෙයි කර මිනිස්සු කිව්වට සක්විති රජුරුවන්ගේ කාමයේ අතරගත්ත කුඩා ගල් කැටයකට උපමා කරන බුදු පියාණන් වහන්සේ බාලපඬිතු සූත්‍රයේ දෙවියන්ගේ කාමයේ උපමා කරන්නේ හිමාල පර්වතය හා සමානයි කියලා. දෙවියන්ගේ කාමයේ හිමාල පර්වතය හා සමානයි. අර අටවල් ගානකට සීමා වෙන අති දැවැන්ත මහා පර්වතය. අතේ තියෙන කුඩා ගල් කැටය තමයි සක්විති රජුරුව ලබන සුවය. ඒ සක්විති රජුරුව තමයි මේ මිහිපිට මිනිසෙක් වශයෙන් ලෞකික වශයෙන් ඉහළම සැප සම්පත් විඳින්නේ. එහෙනම් ඉහළම සැප සම්පත් විඳින මිනිසෙක් වශයෙන් ලෞකික සැප සම්පත් විඳින මිනිසෙක් වශයෙන් සක්විති රජුරුවන්ට උරුමෙච්ච කාමයට අර අතටගත්ත කුඩා ගල් කැටය වගේ නම් දෙවියන්ගේ කාමයේ අර අප්‍රමාණ හිමාල පර්වතය වගේ. එතකොට එහෙනම් හිතා ගන්න පුළුවන්ද? මිනිස්සේ මේ සුළු කාමයක් අත්හැර ගන්න බැරුව වැළපෙනවා. දෙවියන්ට අප්‍රමාණ කාමයක් උරුම වෙලා තියෙනවා. එහෙනම් ඔබ කල්පනා කරන්න මේ සුළු කාමයක් අර ගේ කබලයි ලණු ඇඳයි අර ඇඳ කබලයි අර ලබු කබලයි අර කබල් බිරිඳ අතහැර ගන්න බැරුව වැළපෙන මිනිහා කාමෙන් එච්චර 1000ටපත් වෙනවා නම් මරණය ඉස්සරහ එච්චර දුකටපත් වෙනවා නම් එච්චර භයටපත් වෙනවා නම් අර දෙවියන්ට මොනතරම් භයක් දුකක් හට ගන්නවා කියලා ඔබ හිතන්නේ. අරන් බලන්න දේව සද්දාදී සූත්‍ර තියෙනවා. ඒවැය තියෙනවා කොහොමද දෙවියෝ හඬා වැළපෙන විලාප ගහමින් විශාල දේව කොට්ටාසකට එන්න වෙනවා මියන චුත වෙන දෙවියව සනසන්න. දෙවියෙක් චුත වෙන මොහොතේදී දැනගන්න පුළුවන් කොහොමද? ඒ දෙවියන්ගේ වර්ණීය ක්‍රමානුකූලයෙන් හීන වෙලා යනවා. එයාගෙන් යම්කිසි ආලෝකයක් විහිදුණා නම් ඒ ආලෝකේ හීන වෙලා යනවා. ඇඟේ පැලඳගෙන ඉන්න මල් පර වෙලා යනවා. ආභරණ වල වර්ණය අවපැහැ වෙනවා. එන්න එන්න ශාරීරිය තුනී භාවයට නැත්නම් සුකුම් භාවයටපත් වෙනවා. එහෙමයි චුත වෙන්නේ. එහෙම අවසාන නොපිනීම යනවා. මෙන්න මේ චුත වෙන ලක්ෂණ පහළ වුණාම දාඩිය දානවා. එහෙම ගොඩක් වෙනවා දෙවියන්ට. එතකොට අර වටේ පිටින් අනිත් දෙවියෝ දන්නවා දැන් මෙයා චුත වෙන්න යන්නේ කියලා අර මිනිහෙක් පණ අදිනවා වගේ. ඉතින් වට වෙලා මෙයාව සනසනවා. ඇයි සනසන්න වෙලා තියෙන්නේ? ඒ තරම් හඩනවා වැළපෙනවා. ඇයි? සුවල්ප කාමයක්ද මේ අතහැරලා යන්නේ දැන්? අප්‍රමාණ කාමයක් නේ දැන් Tamanට අහිමි වෙන්නේ. ඒ කියන්නේ Taman කැමති කොච්චර දේවල්ද ප්‍රියජනක සුරංගනාව. කොහොම අර ප්‍රියජනක අතිශය ප්‍රියජනක සුරංගනාව, අතිශය ප්‍රියජනක දිව්‍ය මාලිග, අතිශය ප්‍රියජනක දිව්‍ය යාන, අප්‍රමාණ සැප ඇති අර දිව්‍ය උද්‍යාන, මේ හැම දෙයක්ම දිව්‍ය ආහාර, දිව්‍ය වස්ත්‍ර, මේ හැම දෙයක්ම අහිමි වෙනවා. දැන් මේ ටික අහිමි වෙනවා කියලා මේ දෙවියෝ හඬා වැළපෙනවා. හඬා වැළපෙනකොට වටේ ඉන්න සියලුම දෙවියන්ට ඔහුව සනසන්න සිද්ධ වෙනවා. එතනදිත් විශේෂ කාරණාවක් දක්වන්න ඕන. මේ විදිහට මේ දෙවියෝ හඬා වැළපෙනකොට එතන අඥාන මෝඩ තකතිරු දෙවියෝ හිටියොත් එහෙම ආයෙ කියනවා පින්වත නැවත මේ පින් කරලා ඔබ සුගතියට ඔබ මේ දිව්‍ය තලයට එන්න කියලා. පින්වත බය වෙන්න එපා, පින්වත හඬන්න එපා. ඔබ නැවත පින්දහම් බහුලව සිද්ධ කරන්න. ඇති වෙනකම් පින් කරලා ආයෙ දිව්‍ය ලෝකෙට පැනගන්න කියලා කියන ඒ වගේ අඥාන තකතිරු දෙවරුත් එතන ඉන්නවා. අරන් බලන්න සූත්‍ර. දේව සද්ද කියලා සූත්‍රයක් තියෙනවා. තව විවිධාකාර දේව සංයුක්තයේ තියෙන සූත්‍රවල, ශාක්‍ය සංයුක්තයේ හැම තියෙන සූත්‍රවල මේ විස්තර. එතකොට අන්න අර වගේ මෝඩ දෙවියෙක් හිටියොත් එහෙම ආයි දිව්‍ය තලයට එන්න කියලා ආරාධනා කරනවා. ඒ තියෙන අඥාන ගොංකමට. හැබැයි එතන පොඩ්ඩක් හරි මොලේ තියෙන සම්‍යක් දෘෂ්ටික දෙවියෙක් හිටියොත් ඔබ දන්නවද කියන දේ? ඔබට පුදුම හිතේ කියන දේ ඇහුවොත් ඒ දෙවියා කියනවා පින්වත ඉක්මනින් සුගතියට හිත පිහිටවන්න, ඉක්මනින් සුගතියට හිත පිහිටවන්න කියලා. දැන් අර මෝඩ දෙවියා කියන්නේ නැවත පින්දහම් කරලා දිව්‍ය තලයට එන්න අදිෂ්ඨාන ඇති කරගන්න පින්වත කියලා.
ඔතන ප්‍රඥාවන්ත සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක් හිටියොත් කියනවා වහාම පින්වත සුගතියට හිත පිහිටවන්න සුගතියට හිත පිහිටවන්න සුගතියට හිත පිහිටවන්න කියලා. දැන් ඔබ සුගතිය කියලා හිතන්නේ මොකද්ද? ඔය දෙවියෝ සුගතිය කියලා උතන අදහස් කරන්නේ මොකද්ද? සුගතිය කියලා අදහස් කරන්නේ පින්වතුනි සම්බුද්ධ ශාසනය පවතින මේ මනුස්ස ලෝකේ. අන්න සම්‍යක් දෘෂ්ටික ඥානවන්ත දෙවිවරු දෙවියෝ චුත වෙනකොට කියනවා මනුස්ස ලෝකෙට යන්න කියලා. මනුස්ස ලෝකෙ ඉන්න ඥානවන්තයෝ කියනවා දිව්‍ය ලෝකෙට යන්න කියලා. ඕන තරම අවිජ්ජාවම තමයි වෙන මොකුත් නෙමෙයි තියෙන්නේ. අවිජ්ජාම කියන්නේ ඇත්ත නොදැනීම තරම් විනාශයක් තවත් තියෙනවා. ඒ කියන්නේ මේ සංසාරයේ යථාර්ථය නොවැටහීම තරම් තවත් මොනවද භයානක. ඒ නිසා තමයි අර වැරදි දෘෂ්ටි ඔක්කොම ටික ඇති වෙලා තියෙන්නේ. විනාශයටම තමයි අතවනන්නේ. එතකොට පින්වතුනි එහෙනම් දිව්‍ය කාමයක් අත්හැර ගන්න එක පහසුද? ඒ නිසා මොකද වෙන්නේ? අප්‍රමාණ අකුසල සිතකින් මිය ගිහිල්ලා තෘෂ්ණාවෙන් කාමයට දැඩි වැලිච්ච හිතකින් මිය ගිහිල්ලා දෙවියා චුත වෙනකොට යන නිරේට. ඒ අනතුරු තියෙන නිසා තමයි අර ඥානවන්ත සම්‍යක් දෘෂ්ටික දෙවියෝ කියන්නේ පින්වත සුගතියට හිත පිහිටවන්නේ. ඒ කියන්නේ අවසාන මොහොතේ මැරෙනකොට අනේ නිවනට හිත පිහිටව ගන්න පුළුවන් නම් අඩුමතරමින් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ගුණේවත් සිහි වුණොත් ඒ වෙලාවේ අන්න අඩුමතරමේ අර කුසල සිතක් අවසාන මොහොතේ ආසන්න කර්මෙන් හරි විපාක දීලා මනුස්ස ලෝකයට ඉපදින්න පුළුවන්කම තියෙන අඩුමතරමේ නෙමෙයි මේ ශ්‍රේෂ්ඨ මනුස්ස භවය උදා වෙනවා. හැබැයි අර කාමයන් කෙරෙහි දැඩි ඇල්මෙන් එහෙම නැත්නම් තණ්හාවෙන් යුක්ත දැඩි වේ කාමයන්හි ඇලිච්ච උපාදාන වෙච්ච සිතකින් නම් මැරෙන්නේ. තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති භයං තමයි අවසාන යන්න වෙන්නේ නිරේට. ඒ නිසා දේව නිරය ආදී කියලා සූත්‍රයක් තියෙනවා. භාගතුන් වහන්සේ දක්වනවා මහණ මේ දෙවියෝ මිය ගියාම මහ පොළොව හා සමාන ප්‍රමාණයක් කියන්නේ නිරේට. නියපොත්තේ තැවරිච්ච දුහුවිලි පොද හා සමාන ප්‍රමාණයක් නකසිකෝපම උපමාවෙන්මයි දේශනා කරන්නේ. නියපොත්තේ තැවරිච්ච දුහුවිලි ප්‍රමාණය හා සමාන ඉතාම සුළුතරයක් වූ දෙවිවරු විතරයි නැවත සුගතියකට එන්නේ. මහ පොළොව හා සමාන ප්‍රමාණයක් කියන්නේ නිරේට. ඇයි ඒ දිව්‍ය කාමෙන් ඔත්පල වෙලා ඉන්නේ දෙවිවරු. මිනිස්සු හිතන් ඉන්නේ නම් වෙන අමුතු චිත්‍රයක් මවලා තියෙන මිනිසුන්ගේ හිතවල, අසරණ මිනිසයන්ගේ හිතවල. ඇත්ත නොදන්නව අසරණයන්ව රවට්ටන්න එපා. අහිංසක මිනිස්සුયો. බුදුරජාණන් වහන්සේ සියල්ලම දැක්ක බුදුරජාණන් වහන්සේ කවදාවත් දිව්‍යතල සැපයි නම් නිවනට යන්න කියලා ඔබට මට දේශනා කරන්නේ නැහැ. නිවනම හැර සැපයක් තොපට නොපනවමි කියලා එහෙනම් දේශනා කරන්නේ මහා කාරුණිකයන් වහන්සේ. උන්වහන්සේට අවශ්‍ය වුණේ සකල ලෝක සත්‍යයටම සැපේ උදා කරලා දෙන්න. එහෙනම් සැපේ උදා කරලා දෙන්නම මේ මහා කරුණාවෙන් කටයුතු කරපු සම්මා සම්බුදු පියාණන් වහන්සේට එහෙනම් තිබුණානේ දිව්‍ය ලෝක වලට ඵලයල්ලා බ්‍රහ්ම ලෝක වලට ඵලයල්ලා කියලා මඟ පෙන්වන්න. ඇයි උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරේ ආරම්භයේදීම දස දහසක් චක්‍රාවට කම්පා කරමින් ඇයි චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරේ ලෝකයට මංගල ධර්ම දේශනාව වශයෙන්. එහෙනම් මංගල ධර්ම දේශනාවට දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල බඩගාන ධර්මයක් දේශනා කරන්න තිබුණානේ. එහෙනම් ඇයි උන්වහන්සේගේ පළමු බුද්ධ වචනයත් අවසන් බුද්ධ වචනයත් නිවන පදනම් කරගත්ත බුද්ධ වචනයක් උනේ. අවසන් බුද්ධ වචනය හන්දදානි බික්කවේ ආමන්ත්‍රයාමි වූ වය ධම්මා සංඛාර අප්පමාදේන සම්පාදේත. එතකොටත් දසදහසක් චක්‍රාවට කම්පා වෙලා යනවා. දසදහසක් චක්‍රාවට කම්පා කරමින් අවසන් බුද්ධ වචනේදී උන්වහන්සේ සිහිපත් කළ දුන්නේ මොකද්ද? මේ සියලු සංඛාර, මේ සියලු රාග දේශ මොහ චේතනා අප්‍රමාදීව නසා දැමිය යුතු බවයි. අප්‍රමාදීව අවසන් කළ යුතු බවයි. ඇයි මේ හැම රාග දේශ මොහ චේතනාව පාසම කර්ම සමුදය වෙනවා, භවයක් හට ගන්නවා, දුක් විඳින්න සිද්ධ වෙනවා. අසාර සත්‍යයක් ලෝකෙ දුක් විඳිනවා. තමන්ට සියල්ල අහිමි සත්‍යයක්. මම කියලා කිව්වට මට කියලා කිව්වට මම කියලා මට කියලා ගන්න කිසිම සාරයක් නැති මට මම අහිමි සත්‍යයේ දුක් විඳිනවා. සියල්ලෙන්ම ශූන්‍යයි. හැබැයි විද්‍යමාන අවිජ්ජා තෘෂ්ණාවෙන් සත්‍යෙක්. ඒ අසරණයා දුක් විඳිනවා මේ ලෝකේ. එහෙනම් පින්වතුනි ඔන්න විදියට
කාමයන් ගැන සිහි කරමින් කෙනෙක් මරණයටපත් වෙනකොට දුක් වෙනවා. අනේ මෙච්චර වටින කාමයන් අතහැරලා යන්න වෙනව නේද? එහෙනම් ඔය කෙනෙක් අනවබෝධයෙන් තව තව කාමයන් රැස් කරගන්න තරමට අවසානයේ නම් 10 අති ඉහළයි. අත්හැරලා යන්න අර ගේ කබලයි අර ඇඳ කබලයි ලබු කබලයි අතහැරලා යන්න ඒ මිනිහා එච්චර දුක් වෙනවා නා. ඔය අප්‍රමාණ වස්තු රැස් කරගන්න ගිහිල්ලා අවසානයේ පාන යනකොට ඒ මිනිහා කොච්චර තැවෙනවද නැද්ද? එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහාන ඔන්න ඔය කාමයට ඇලි ගැලි සිටින කාමයේ එක්රැස් කරගත්ත ලෝක සත්‍යය මී යනකොට දුකටපත් වෙනවා භයටපත් වෙනවා. ඔහු මරණින් පස්සේ සතර අපාගත වෙනවා කියලා. දෙවන සත්‍යය දෙවන කෙනා ශරීරයට දැඩි වැළුම් කරන කෙනා. ඒ කියන්නේ තමන්ගේ රූපයට. මෙන්න මෙහෙම කොටසකුත් ඉන්නවා ලෝකේ. එයා මොකද කරන්නේ? එයා හැමතිස්සෙම තමන්ගේ රූපය ගැන හිතනවා. තමන්ගේ රූපය ගැන හිතමින් හැමතිස්සෙම රූපය වැඩි දියුණු කරගන්නවා. සැලොන් ගාන යනවා, ලස්සන කරගන්නවා, කොණ්ඩේ සුදු කරගන්න, කළු කරගන්නවා. සුදු කොණ්ඩේ කළු කරගන්න පුළුවන්, කළු කොණ්ඩේ තඹ කරගන්න පුළුවන්. එක එක જાතියව කරගන්නවා. ලැබිච්ච හැම ගලවල අලුතෙන් හැමක් හයි කරගන්නවා. මෙහෙම කරලා කොහොම හරි සමහර විට අම්මට තාත්තට අඳුර ගන්නත් බෑ දරුවව. ඒ තරම් රූපේ නවීකරණය වෙලා. එහෙම පිරිසක් ඉන්නවර මාගන්දියා වගේ රූපෙන් උද්දාමයටපත් වෙච්ච පිරිසක් ඉන්න මේ ලෝකේ. එමයි ඉන්න ඔබ දැකලා ඇති. මගේ රූපේ මං හැමතිස්සෙම මගේ රූපේ ගැන හිතන්නේ. මං ලස්සනට ඉන්න කැමති කෙනෙක්. ඒ නිසා මම මේ කන බොන දේවල්, ගා ගන්න දේවල් ඔයාලත් කාලා බීලා ගා ගන්න ඇඟේ. ඒතකොට තව තව ඔයාලා ලස්සන වෙලා ඉන්න පුළුවන්. මෙන්න මෙහෙම රූපය ගැන හිතන කෙනෙක් ඉන්නවා. මේ ශරීරය ගැන හිතන කෙනෙක් ඉන්නවා. මේ කුණුප ශරීරයට වටිනාකමක් දීපු කෙනෙක් ඉන්නවා. ඉමමේව කායං උද්දම් පාදතල ආදෝ කේසමත්තක තචපරියන්තම් පුරන් නානප්පකාර අසුචිනෝ පච්ච වෙක්කති. හිසේ සිට පාදාන්තය දක්වා සමකින් වැසුණා වූ නාන ප්‍රකාර අසුචියෙන් සදුනා මේ කුණු කය තෙස නුවණින් බලවු මහන. කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා මේ තච පංචකයකින් වැහිලා තියෙන මොනවද? මන්සන්නහරු අට්ටි අට්ටි මිජ්ජාවක්කන් හදේ යනාදි වශයෙන් අසුබ කොට්ටාස 27ක් ඇතුළේ තියෙන්නේ කුණුප ගොඩක්. මෙන්න මේ කුණුප ශරීරය පිට තච පංචකයත් අසුබයි පිළිකුල් සාගතයි. හැබැයි ඔගේ ඔය පහෙන් අර 27 වැහුවාම හරි වස්තුවක් රං කඳක් එතන පේන්නේ. මෙන්න මේ ශරීරයට අනුන්ගේ ශරීර වගේම තමන්ගේ ශරීරයට තමන්ගේ රූපයට දැඩි වැළුම් කරන පුරුෂයෙක් ඉන්නවා මේ ලෝකේ. පුරුෂයෙක් සහ ස්ත්‍රියක් යන අදිවාසී පුද්ගලයෙක්. මෙන්න මේ කෙනා මිය යන්න ආසන්න වෙනකොට මොකද වෙන්නේ? අනේ මට මේ වටිනා රූපේ, අනේ මට මේ වටිනා ශරීරය අහිමි වෙනවා නේ කියලා ඒ රූපය ගැන ශරීරය ගැන හිතමින් හඬමින් වැළපෙමින් දුකටපත් වෙනවා, ශෝකයටපත් වෙනවා බමුණ. ඒ පුද්ගලයාත් මරණින් පස්සේ ඒ නිසාම දුගතිගත වෙනවා. දුගතියට යනවා. මෙන්න මරණයේ ඉස්සරහා හඬා වැළපෙන කෙනා දැන් අර රූපය ගැන උද්දාම වෙමින් අර ශරීරය ගැන ආඩම්බර වෙමින් මට මෙච්චර ලස්සන ශරීරයක් තියෙනවා කියලා රෙද්දත් ගලවලා සමහරලාට පෙන්නලා කැමරා ඉස්සරහා ලෝකයටත් පෙන්නලා මෙන්න මගේ ශාරීරික හැඩතල මෙන් බලාගනින්න කියලා විලි ලැජ්ජාවක් නැතුව ලැජ්ජා බය දෙකම බල්ලට දාලා එහෙම ජීවත් වෙමින් ඉන්නකොට භයානක රෝගයක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ රෝගෙන් ඔත්පල වෙලා මීයන්ඩ යනකොට දැන් රූපේ විනාශ වෙලා යනවා. ඒත් කල්පනා කරන්නේ මට මෙහෙම රූපයක් තිබුණානේ, මෙහෙම ශරීරයක් තිබුණානේ, අයියෝ දෙයියනේ ඒක නැති වෙලා යනවනේ දැන්. එහෙම හිතමින් ශෝකයටපත් වෙනවා, භයටපත් වෙනවා, මිය ගිහිල්ලා සතර අපාගත වෙනවා. මොකද ඊටාම කිලුටු සිතකින් මැරෙන්නේ, අපිරිසුදු සිතකින්. එයත් විනාශ වෙනවා. ඒ දෙවන කෙනා බමුණ. එයත් මරණයේ ඉස්සරහා දුකටපත් වෙනවා, භයටපත් වෙනවා. ඒ දෙවෙනි කෙනා. මහාන බමුණ තව කෙනෙක් ඉන්නවා. මරණයේ ඉස්සරහා දුක් වෙන, ශෝක කරන, භය වෙන. ඒ තුන්වෙනි තමයි ජීවත් වෙන කාලය තුල කවදාවත් අපි හිතමු මේ ලංකාවේ වෙන රටක් කියලා. දැන් ඒ රටවලත් දැන් අද මේ නත්තල් දවස. දැන් මේ ලෝකේ ජේසුස් වහන්සේ ලෝකේ පහළ වුණා කියන දවස. ඉතින් ලෝකේ තියෙනවා ක්‍රිස්තියානි ධර්මය. ඒ වගේම ඉස්ලාම් වරුන්ටත් තියෙනවා ඉස්ලාම් ධර්මය. ඒ ආගම් වලත් මූලික හරය තුල වරදක් නෙමෙයි මිනිසයන්ට පෙන්වලා දෙන්නේ. සමාජ සමුද නිවන නොඋනත් ඒ අයට පෙන්වලා දෙනවා
සමාජයේ යහපත් මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්න. අඩුම තරමේ කාටවත් වැරදක් නැති අහිංසක මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්න කියලා ඒ ධර්මයේ තුලත් එයාට පෙන්වා දෙනවා. ලෞකික ධර්ම තුල වුණා. ඒ නිසා ඒ දෙවියන් වහන්සේ කියන සංකල්පය ඇතුළේ වුණත් ඒ මිනිසයන්ට පෙන්ලා දෙන්නේ සුගතිගාමී ලෞකික ධර්මයක්. මිනිසයන්ට මේ සමාජයේ යහපත් මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්න සුදුසු ධර්මයක් ඒ පෙන්වලා දෙන්නේ. ඒ නිසා මේ ශාස්ත්‍රවරු ලෝකෝත්තර ධර්මයට අනුකූලව ගත්තාම මිත්‍යා දෘෂ්ටි වුණා සසර පැවැත්ම කියලා කියන්නේ. අපි ඒ ලෝකෝත්තර ධර්මය ගැන එයාට අවබෝධයක් නැති නිසා අනුකම්ප කරන්න එපා. මොකද ලෝකේ අනිකුත් රටවල මේ අමා ධර්මයේ පැතිරලා නැහෙනි. ඉතින් ඒ මිනිස්සු මොනවද කරන්නේ ඒකට? සංසාර හේතු සම්පත් නැති නිසා එයාට උතුම් වූ පරම දුර්ලභ සද්ධර්මය ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ මිනිස්සු විනාශ වෙලා යන්නද? නෑ. ඒ මිනිසයන්ටත් යම් කිසි ආකාරයකින් මනුස්ස ලෝකෙ මේ ලැබිච්ච ජීවිතය අර්ථවත්ව ගත කරන්න, සතුටින් ජීවත් වෙන්න, මරණින් පසුවත් සුගතියකටවත් යන්න අඩුම තරමේ යම් කිසි මඟ පෙන්වීමක් තියෙන්න එපා. ඒ නිසා ජේසුස් වහන්සේ ඒ වගේම ඒ ඉස්ලාම් ධර්මයේ තුල පෙන්වා දෙන නබිනායකතුමා ආදී ඒ ලෝකේ පහළ වෙච්ච ශාස්ත්‍රවරු ඒ මිනිස්යන්ට යහපතක් කරලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ ධර්මයවත් ඒ මිනිසු පිළිගන්නවද කියන එක. ඒ ධර්මයත් ඒ මිනිසු පිළිගන්නවද? ජේසුස් වහන්සේ පෙන්වලා දීපු ධර්මයට අනුකූල. දැන් අද නත්තල් දවසේනේ ඒ අන්නේ පිංගුතුන්ට හිතලා බලන්න පුළුවන්. මේ බණ කොහෙන් හරි ඇහුනොත් අඩුම තරමේ ජේසුස් වහන්සේ පෙන්වලා දීපු විදිහටද ඇත්තටම ජීවත් වෙන්නේ. අඩුම තරම. ලෝකෝත්තර මේ කොහොමත් ගෝචරනේ ලෞකික ධර්මයක් වශයෙන්වත් අඩුම තරමේ ඒ පෙන්වලා දීපු යහපත තුලව ජීවත් වෙනවාද? එහෙම නැහැ. එහෙම වුණා නම් එහෙම ක්‍රිස්තියානි මිනිසුන්ගේ අතින් පව් සිද්ධ වෙන්නේ නැහැ නේ. එහෙනම් ජේසුස් වහන්සේ කියන්නේ පව් කරපල්ලා. ජේසුස් වහන්සේ ලෝකෙට පහළලා කිව්වේ පව් කරපල්ලා කියලාද? පවෙන් ගැලවිලා කියලාද? ඉස්ලාම් ධර්මයේ උගන්වන්නේ පව් කරපල්ලා කියලාද? පව් වලින් නිදහස් වෙයලා කියලාද? කුමන ලෝකේ ආගමික ශාස්ත්‍රවරයෙක්වත් පව් කරපල්ලා කියලා දේශනා කරනවද? කරලා තියෙනවද? කරා නම් ඒ පිස්සෙක් කොහේ හරි. ඒ වගේ කෙට ආගමික ශාස්ත්‍රවරයෙක් කියන්නේ. දැන් ජේසුස් වහන්සේ ආදී ලෝකේ පහළ වෙච්ච යම්කිසි අන්‍ය ආගමික ශාස්ත්‍රවරු ලෝකෙට යහපතක් දේශනා කරා. පව් කරන්න එපා කියලා දේශනා කරා. ඒක සත්‍යයක්. එයාගේ මූලික ආගමික ග්‍රන්ථ පරිශීලනය කරොත් ඒ බව දකින්න පුළුවන්. නමුත් ලෝකෙ දැන් බහුතරයක් ඉන්නේ බෞද්ධයෝ නෙවෙයිනේ. ලෝකෙ බහුතරයක් ඉන්නේ අන්‍ය ආගමිකයෝ. දැන් ලෝකෙ පව් කරන්නේ නැද්ද? මරන්නේ නැද්ද මිනිසුන්? සත්තුන්ව මරාගෙන කන්නේ නැද්ද? හොරකම් කරන්නේ නැද්ද? කාම විත්‍යාචාරය යෙදෙන්නේ නැද්ද? අනිකුත් දුරාචාර විසමාචාර සියල්ලෙම යෙදෙන්නේ නැද්ද? එහෙනම් ඒ ඔක්කොම කරනවා. එහෙනම් පින්වතුනි අඩුම තරමේ ඒ ලෞකික ධර්මයවත් පිළිහිටා නැතුව කටයුතු කරන පිරිසක් ඉන්නවා. මෙන්න මේ මිනිස්සු ධර්මයක පිළිහිටාගෙන කටයුතු කරේ නැහැ. මේ මිනිස්සු පව්මයි කරේ. වැඩේ තියෙන්නේ මෙන්න මේකයි. පව් කරන්න පුළුවන් Tamanට හොඳට අතපය පුළුවන් කාලේ. ඔහොම කරලා කොයි වෙලාවක හරි ඔය වගේ පව් කරගෙන යනකොට දිගින් දිගට මොකද වෙන්නේ? අන්නර විශේෂයෙන් ප්‍රාණඝාත ආදී අකුසලයන්ගේ නිරත වෙනකොට ඒ පුද්ගලයාගේ ආයුෂ හීන වෙනවා. ආයුෂ හීන වෙනකොට මොකද වෙන්නේ? භයානක ලෙඩ රෝග මතුවෙන්න ගන්නවා. ප්‍රාණඝාතයේ දිට්ඨ ධම්ම වේදිනී විපාකයක් තියෙනවා. ඒ තමයි භයානක ලෙඩ රෝග. ව්‍යාධි හිසසිට පාදාන්තය දක්වා මහ දරුණු රෝග ඇති වෙන හොඳ කරන්නත් බැරි ඒවා. දැන් මේ වගේ ලෙඩක් හැදෙනවා. එතකොට මොකද වෙන්නේ දැන්? දැන් ඔන්න මරණාසන්න වෙනවා. දැන් ඔන්න මරණ මංචකයේ සැතපීලා ඉන්නේ දැන්. දැන් මෙන්න මේ පුද්ගලයාට සිහි වෙනව මොනවද? මං ජීවත් වන කාලය තුල කිසිම පිනක් දහමක් කරගත්තේ නෑනි. හොඳක් කරේම නෑනි. කරානම් කරේම අකටයුත්තක්මයි. කළානම් කලේම අයහපතක්මයි. සමාජයට මං කරේ අවැඩක්මයි. ඔක්කොම සිහි වෙන්න ගන්න. මරණාසන්න චිත්ත වීති තුච්ච නින්දිත අදම සිත පුළුවන් කාලේ හොඳට පව් කරපම් පුතේ කියලා ඇති වෙනකම් පව් කරන්න අවස්ථාව හදලා දීලා අවසානයේ සිහිපත් කළ දෙනවා. තෝ මේ වගේ විදිහට ජීවත් උනේ, නරුමෙක් වශයෙන් ජීවත් උනේ, කාල කන්ණියෙක් වශයෙන් ජීවත් උනේ, පව්කාරයෙක් වශයෙන් ජීවත් උනේ. හදපු අම්මට තාත්තටවත් සැනසීමක් ලැබුණේ නැහැ උඹෙන්. උපන් පොළොවටත් බරක් උඹ කරපු පව් මෙන්න කියලා සමෝදානියක් මොන්ටාජ් එකක් පෙන්වන අවසානයේ. ඒ කියන්නේ රූපාවලියක් වේගෙන් පෙන්වන්න පටන් ගන්නවා අවසාන මරණාසන්න චිත්ත වීති වල. ඒකට ධර්මයේ කියන්නේ කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා.
ඔන්න පෙන්වන්න පටන් ගන්න ඔක්කොම ටික. දැන් කෝරපු ටික ඔක්කොම පෙන්නනවා දැන්. මේවනි උඹ කරේ, මේවනි උඹ කරේ, මේ මතකද මේ විදිහට හොරකම්, මේ විදිහට මතකද ප්‍රාණඝාතයේ යෙදුනා, මිනිස්සුන්ව මැරුවා. මතකද ඔබට මේ වගේ අහිංසක සත්තුන්ව මැරුවා. මතකද ඔබ මේ විදිහට දූෂණ අපරාධ කළා. මතකද මේ විදිහට දුරාචාරය යෙදුනා. මේව හොරකම් කළා. අනුන්ගේ අහිංසක මනුස්සයන්ගේ බදු මුදල් ගසා කෑව. මතකද ඔබට? අහිංසක මනුස්සයන්ගේ බදු මුදල් ගසා කාලා කාමර පිටින් පුරවගෙන හිටියා. මතකද ඔබලට? කියලා අන්න අන්තිම මොහොතේදී පෙන්වන්න පටන් ගන්නවා. එතකොට ප්‍රමාද වැඩි. පමාදෝ මච්චුනෝ පදන්. එතකොට මරණයට ගොදුරු වෙලා ඉවරයි. දැන් පනාදීනිකාට මොන ධර්මයේද? පුළුවන් කාලේ කවදාවත් බණකට කන් දුන්නේ නැහැ, ධර්මයට කන් දුන්නේ නැහැ. දැන් මරණාසන්න වෙලා. දැන් පණ බය හැදිලා මරණේ දැන් පෙනිලා ගෝත කර්ම කරනවා. දැන් මල මුත්තර වස්ත්‍ර පිට වෙනවා. දැන් හාමුදුරුවෝන පිරිත් කියන්නේ. දැන් හදන්නේ පිරිත් කියලා කොට යන්නේ. එයයි කොට. කරගන්න පුළුවන් තරම් පව්කම් ඔක්කොම ටික කරගන්නවා. මොහොතක් පාසා. කවදාවත් හිතන්නේ නැහැ මේ වගේ ඉරණමකට මුහුණ දෙන්න වෙයි කියලා. හිතෙන්නෙම නෑනේ තියෙන පෞකාරකමට. ඒ නිසා කරගන්න පුළුවන් අසමජාතියට ඔක්කොම කරලා අවසාන මොහොතේ මීයන්ඩ එනකොට තමයි පිරිත් ටිකක් මතක් වෙන්නේ. පිරිත් වලින් කොට දාන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේ පිරිතක් දේශනා කරලා ගියයි හැම එකම පුළුවන් තරම් පව් කරලා මැරෙන්න යනකොට මෙන්න මේ පිරිත කියපල්ලා. එතකොට බල ගොඩේයි කියලා. ඒ නිසා පිංගුතුනි ඔන්න ඔය පෞකාරය. ඒ කියන්නේ ජීවත් වෙන කාලය තුල කිසිම පිනක් දහමක් කරගත්තේ නැති ප්‍රමාද පුද්ගලයා. ඇති වෙනකම් පව් කරගෙන මැරෙනකොට මොකද වෙන්නේ? ඒ සිත ඒ අතීත නාම ගෝත්‍ර මතු කරමින් ඒ සියලුම කර්ම නිමිති ගති නිමිති මතු කර පෙන්නනවා. කරපු අපරාධ පව්කම් ඔක්කොම ඒවට භාවිත කරපු අවි ආයුධ උපකරණ ඒවෙන් අසාධාරණට අගතියටපත් වෙච්ච මිනිස්සුන්ගේ රූප ඔක්කොම ටික පෙන්නන. අවසානයේ චිත්‍රපටයක් වශයෙන්. දැන් හරිනේ. දැන් මොකද වෙන්නේ? දැන් පේනවා දැන් මරණය දැන් පේනවා හිසේ සිට ක්‍රමානුකූලව සීතල වෙලා යනවා දැන්. දැන් මරණය මේ වැළඳ ගන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් මල මුත්‍ර පිට වෙනවා අත්තරේ ඇඳේ. දැන් පණ බහෙන් ගැහෙනවා. දැන් සිහි වෙන්නේ මොකද්ද? පුළුවන් තරම් කරගත්තේ පවුමයි. පිනක් කරගත්තෙම නෑ, යහපතක් කරගත්තේ නෑ මේ ජීවිතේ. දැන් ප්‍රමාදය. දැන් අඬනවා, වැළපෙනවා, හූ කියනවා. දැන් ඔහොම ගිහිල්ලා අවසානයේ මොකද වෙන්නේ? අවසානයේ මරණයටපත් වෙනවා. ඔහු දුගතියට යනවා. මෙන්න මේ පුද්ගලයාටත් අවසානයේ මරණය ඉදිරියේ දුක උරුම වෙනවා, භය උරුම වෙනවා බමුණ. මේ තුන්වෙනි පුද්ගලයා. මෙයත් මරණය ඉස්සරහා දුකෙන් භයෙන් ඒ මරණයට මුහුණ දෙන්නේ. හතරවෙනි පුද්ගලයා මහාන. මෙන්න මේ සද්ධර්මයේ කෙරෙහි විචිකිච්ඡාව උපදවපු පුද්ගලයා. ඒ ඇවිල්ලා ශාසනය තුලම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වේසෙන් ඉන්න පුද්ගලයෙක්. මෙන්න මේ පුද්ගලයා. මේ හතරවෙනි කෙනා. එයාට ශ්‍රී සද්ධර්මය අහන්නත් ලැබෙනවා. එයා ධර්මයේ හැසිරෙනවා වගේ අනිත් අයට පේනවා. එයා සුදු ඇඳගෙන ඉන්නේ. එහෙම නැත්නම් සිවුරක් ඇඳන් ඉන්නේ. නැත්නම් සුදු ඇඳගෙන ඉන්නේ. උපාසකෙක්, භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකෙක්, උපාසිකාවක් වශයෙන් පේන්න ගන්න. නමුත් මේ පුද්ගලයා හැමතිස්සෙම බුද්ධ ආදී අටතැන් සැකේ ගැන බුද්ධ ආදී අටතැන් සැකෙන් යුක්තයි. ඒකට හේතුව මොකද්ද? සිවුරක් දරාගත්තත් උපාසකෙක් උපාසිකාවක් වශයෙන් පෙනී හිටියත් අති උත්තරීතර අමාමෑණියන් වහන්සේගේ ධර්මයේ කුමක්ද කියලා අවබෝධ කරගන්න උත්සාහයක් ගත්තේ නැහැ. නිකන් ඔන්න හිටියා. කවුරු හරි අල්ලන් ගිහිල්ලා හිස මුඩු කරලා සිවුරක් පෙරෙව්වා. ඒ නිසා භික්ෂුවක් කියලා හිතාගෙන ඉන්නවා. එහෙම පිරිසකුත් ඉන්නවා. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා ඇතුළාන්තේ කොච්චර කලුණක් කමන්නේ පිටතින් සුදු අඳින්නේ. ඇතුලේ තියෙන කළු පෙනෙයි කියලා බයයි හැමතිස්සෙම. ඔය දේශපාලඥයෝ පුළුවන් තරම් සුදුනේ අඳින්නේ. සුදු ඇඳගෙන මොකද කරන්නේ? ඇතුළාන්තේ තියෙන කළු වහ ගන්නවා. ඇතුළ බැලුවාම තනිකර කළුම කළුයි. කියන්නේ කළුම කළුයි කියන්නේ ඝන කළුවරනේ. යන්න වෙන්නේ එතෙන්ට තමයි අවසානේ. පිටතින් සුදු ඇඳන් හිටියත්. ඇතුළාන්තේ කළු නම් පින්වතුනි.
ඝන කළුවරක තමයි උපදින්නේ. සමහරට ලෝකාන්තරික නිරේ වෙන්නත් පුළුවන්. මොකද ගොඩක් මිනිස්සුන්ට තියෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියයි. ධර්මය පිළිගන්නේ, කර්මය පිළිගන්නේ, මෙලොව පරලොව පිළිගන්නේ. නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලම් විපාකම් සැප දුක ඇති කරන කර්ම විපාක කියලා જાතියක් නැහැ. බුරු කතා හදාගත්ත ඒවා. එහෙම එකක් නැහැ මේ ලෝකේ තියෙන්නේ. ඔය එහෙම කියන අය ඉන්න ඕන තරම්. දැන් මෙන්න මේ සුදු ඇඳගෙන හිටියත් ඇතුලේ කළු ඒ වගේ උපාසක උපාසිකාවොත් ඉන්නවා. ඉතින් මෙන්න මේ අය පන්සලුත් එනවා. මල් පහන් පූජා කරන ඔක්කොම කරනවා. හැබැයි අතුලාන්තේ කළු යන්තිම. පන්සලට එන්නේ අය හාමුදුරන්ගේ අඩුවක් හොයාගන්න. හාමුදුරන්ගේ අඩුවක් හොයාගන්න ඉන්නේ පන්සලට. නැත්තම් මෙහෙණින් වහන්සේලාගේ අඩුවක් හොයාගන්න ඉන්නේ පන්සලට සුදු ඇඳගෙන. ඇවිල්ලා මොනවද හොයන්නේ? ධර්මයේ නෙවෙයි. අර හාමුදුරන්ගේ අඩුපාඩු මොනවද? මේ හාමුදුරන්ගේ අඩුපාඩු මොනවද? අර මෙහෙණින් වහන්සේලාගේ අඩුපාඩු මොනවද? මෙන්න මේව හොයන්නේ. චණ්ඩාල උපාසකයෝ. ඒ අයට තමයි බුදුරජාණන් වහන්සේගේ උපාසක චණ්ඩාලයෝ කියලා සූත්‍රයක් තියෙන උපාසක චණ්ඩාල කියලා අරන් බලන්න. මොන තියෙනවද ත්‍රිපිටකේ? උපාසක චණ්ඩාලයෝ. මේ අය මොකද කරන්නේ හැමතිස්සෙම? හැමතිස්සෙම මේ අය භික්ෂු භික්ෂුණීන්ගේ හිඩස් හොයමින් යනවා. ධර්මයක් දේශනා කළොත් ඒ ධර්මයේ සිදුරු හොයනවා. මං කියවනේ මීට ඉස්සෙල්ලා ඔය සිදුරු හොයන්නේ නිරේටයි කියලා. ගොඩක් අය එහෙමයි. සිදුරු හොයන එක නෙමෙයි කරන්න ඕන. විවර්ෂණය කරන එක. ඒක වෙනම දෙයක්. පැය ගානක් ධර්ම දේශනා කළත් එක වචනයක් වැරදුනොත් ඒ වැරදිච්ච වචනේ තමයි අල්ලගන්නේ. අන්න සිදුරක් හොයනවා කිව්වේ ඒකට. ඉතින් මෙන්න මේ වගේ උපාසක චණ්ඩාලයෝ ඉන්නවා. සුදු ඇඳගත්ත චණ්ඩාලයෝ. ඒකයි උපාසක චණ්ඩාලයෝ. මගේ වචනයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ වචනයක්. උපාසක චණ්ඩාලයා. ඔන්න වගේ පිරිස ඉන්නවා. ඒ වගේම තියෙනවා ශ්‍රමණ වේශධාරී කියලා පිරිසකුත් තියෙනවා. අන කාරණ්ඩව කියලා සූත්‍රයක් තියෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන හැටි බලන්න. මම කැමති නැහැ කියන්නේ මේ වෙලාවේ. සිවුරක් දාගත්ත පමණ මුණ්ඩ කියන සමනේනේ. හිස මුඩු කරගත්ත පමණට සිවුරක් දාගත්ත පමණට ඔහු මාගේ ශ්‍රාවකයෙක් ශ්‍රමණයෙක් නොවේ වහන කියලා බුදුරජාණන් වහන්සේමයි දේශනා කළේ. ඉතින් අන්න ඒ වගේ අයත් ඉන්නවා. නුවණින් කල්පනා කරන්න පොඩ්ඩක් මේවා. එතකොට ඒ වගේ භික්ෂු භික්ෂුණීන් දෙපාර්ශ්වයෙම ඉන්නවා. ඒ වගේම උපාසක උපාසිකාව දෙපාර්ශ්වයෙන්. මෙන්න මේ අය. මේ අය ශාසනයට ලැබිව ශාසනයට ඇතුළත් වෙලා ඉන්න වගේ පෙවුනට ඇත්තටම ශාසනය නෑ. මොකද ශාසනය කිව්වේ? සබ්බ පාපස් අකරණං කුසල සුප්පසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන. ඔන්න බුද්ධ ශාසනය. ඕකේ නෙවෙයි ඉන්නේ. හැබැයි ඉන්නේ පන්සලේ. පන්සලේ හිටියට බුද්ධ ශාසනයේ කෙනෙක් කියලා සලකන්න එපා. සිවුරක් ඇඳගෙන හිටියේ පමණින් සුදු ඇඳගෙන උතුරු සළුවක් දරාගෙන හිටියේ පමණින් ඔහු බුද්ධ ශාසනයේ කෙනෙක් නෙවෙයි. බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න නම් සබ්බ පාපස් අකරණං දස අකුසලෙන් වළකින්න ඕන. කුසලස උපසම්පදා මේ අවිජ්ජා තෘෂ්ණා පහ කරමින් කුසලේ වඩන්න ඕන. සචිත්ත පරියෝදපණං අවිජ්ජා රාග දේශ මොහ දුරු කරමින් සිත දමනය කරන්න ඕන. ඒතම් බුද්ධාන ශාසනං අනෙතනයි බුදු සසුන පවති. එහෙනම් අන්නේ බුදු සසුනේ නෙවෙයි ඉන්නේ. දස අකුසලයේම යෙදෙනවා සිවුර ඇඳගෙන. දස අකුසලයේම යෙදෙන. අඩු වැඩි වශයෙන්. ඊළඟට සුදු ඇඳගෙන උතුරු සළුව දරාගෙන දස අකුසලයේම යෙදෙන. නිසා සබ්බපාප සකරණම් කියලා එකක් නෑ යාළුවගේ ජීවිතේ. කුසල සුපසම්පදා බණහන්නේ මැරුවත්. බණහන්නේ ඕතරම් ඔබ මේ කියන මේ සත්‍යද අසත්‍යද කියන ඔබ බලන්න. මේක නේද ඇත්ත? අපි හැමතිස්සෙම ජීවත් වෙන්නේ සත්‍යෙට පිටුපාගෙන මේ ලෝකේ. අසත්‍ය සත්‍ය කියලා හැටියටමයි අපිට හිතන්න ඕන අපිට ඒ විදිහටම. ඒ කියන්නේ මෙතෙක් පුරුදු වෙලා තියෙනම සංසාර ගමනේ අසත්‍ය සත්‍ය හැටියට පිළි අරගෙනනේ. ඒ තියෙන පුරුද්ද එහෙම්මම තියෙනවා අදට. ඒ නිසා මේ සමාජයේ පේන්න තියෙන දේවල් ගැන උනත් ඇත්ත පෙවුනත් ඇත්ත දැක්කේ නෑ වගේ ඉන්න. ඇත්ත පෙවුනත් ඇත්ත දැක්කේ නෑ වගේ බොරුවක් ඇතුලේ ජීවත් වෙන රංගපාමි. ඔන්න පුරුදු වෙලා තියෙන හැටි. කවදාද පින්වතුනි මේ සංසාර දුකින් නිදහස් වෙන්නේ? තුච්ච නින්දිත සිත නැමැති මායя නේද මේ රංගපෑම කරන්නේ. ඒකනේ මම කිව්වේ රහතන් වහන්සේට චරිතයක් නැහැ කියලා. අනිත් හැමෝම චරිතය ඇතුලේ ජීවත් වෙන්නේ ඇයි ඒ? අර සිත නැමැති මායාගේ අර රූකඩයක් වෙලා. ඒ නිසා මොකද වෙන්නේ?
ධර්මය අහන්නේ කොච්චර කරත් වැඩ සමහර හාමුදුරුවන්ට වෙන්න පුළුවන් මෙහෙණින් වහන්සේලාට වෙන්න පුළුවන් පුදුම තරම් වැඩ ලෝකේ වැඩ ධර්මයක් අහන්න ධර්මයක් පරිශීලනය කරන්න මොකටද පැවිදි වුනේ හැවදුනේ වැඩ කරන්නද ලෝකේ එහෙනම් ඉතින් කලිසමක් කමිසයක් තරමක් ඇදගෙන ඉන්න තිබුණානේ ලෝකෙට වෙලා වැඩ කරන්න උවමනා නම් ඔච්චර ආසනම් පැවිදි වුනේ වැඩ කරන්නද නිවන් දකින්නද පැවිදි වුනේ නිවනට යන්නද නිරේට යන්නද අග්ගික කන්තෝපම සූත්‍රය ඊට වැඩිය හොඳයි මහාන අන්නර ගිනි කන්ද බදාගත්තා නම් කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරාම ලේබඩ ගිහිල්ලා 60ක් ඔත්පල වෙනවා එතනම ඒ දේශනාව ඉස්සරහම ලේවමනි යනවා ලේබඩ යනවා බය වෙච්ච පාර ඇයි ඒ චීවරය දරාගත්තේ මොනව කරන්නද කෙලස් දුරු කරන්නද කෙලස් වර්ධනය කරගන්නද ඉතින් ඒක නිසා ධර්මයක් නැහැ ජීවිතේ මොනවා කරනවද කියලා උන්වහන්සේලාත් දන්නේ නැති වෙන්න පුළුවන් මම මේ කිසිම භික්ෂුවක් අරබයා නෙවෙයි කියන්නේ එහෙම කට්ටියක් ඉන්නවා නම් එහෙම පිරිසක් ඉන්නවා නම් ඒ අය සම්බන්ධයෙන් ඇයි විනාශ වෙන්නේ මේ උත්තරීතර අරිහත් ධජය දරා ගන්න පුළුවන් ද සාමාන්‍ය මිනිසෙක්ට මේ ලෝකෙ විශ්වේ එච්චර උත්තරීතර අරිහත් ධජය දරාගෙන ඇයි විනාශ වෙන්නේ මේ උතුම් වූ අරිහත් ධජය දරා ගන්න සංසාරේ අනන්ත කාලයක් පින් කරලා තියෙන්න ඕන සාමාන්‍ය පුරුෂයෙක්ට උතුම් වූ හරියක් ධජය දරා ගන්න බෑ. ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමහරු ඉන්නවා එමෙ හිතාගෙන හිටියත් ඒ කියන්නේ ප්‍රාර්ථනා කළත් උතුම් හරියක් ධජය ලැබෙන්නේ නැහැ. දරා ගන්න බැරි වෙනවා. ඒ තරම් මේ විශ්වයේ ශ්‍රේෂ්ඨතම අවස්ථාවක් උතුම් වූ හරියක් ධජය දරනවා කියන්නේ බලන්න මේ උතුම් හරියක් ධජය දරාගෙන සමහර පුද්ගලයෝ කරන වැඩ. වික්ෂුන් වහන්සේලා වේසෙන් පෙනී හිටිමින්. ඉතින් ඒ වගේම තමයි මේ සම්බුද්ධ ශාසනයේ උපාසකෙක් උපාසිකාවක් වෙන්න ලේසියෙන් අවස්ථාවක් ලැබෙන්නේ භික්ෂූන්ට වගේම භික්ෂුණීනුත් ඉන්නවර වගේ දෙපාර්ශවයේම ඒ වගේම උපාසකයෝ සහ උපාසිකාවෝ මේ දෙපිරිසත් ඒ විදිහමයි සාමාන්‍ය මේ සම්බුද්ධ ශාසනයේ උපාසකෙක් උපාසිකාවක් වෙන්න හම්බෙන්නේ නැහැ සංසාරේ වසර කෝටි ගණන් තිස්සේ පාරමිතා පුරලා අනන්ත අපරිමාණ පුණ්‍ය ධාරා මතු කරගත්තේ නැති කෙනෙක්ට එහෙනම් පින්වතුනි සම්බුද්ධ ශාසනයක භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් වෙන්නේ මේ විශ්වයේ දුර්ලභම පින් ඇති පිරිසක් මහා පින් ඇතියම් පිරිසක් එහෙම අවස්ථාවක් ලැබිලත් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ධර්මය තුලින් ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම් අද්දුම තරමේ නිවනට බැරි නම් සුගතියටවත් යන පාර කපා ගත්තේ නැත්නම් මොන තරම් අවාසනාවන්ත අභාග්‍යවන්ත පුද්ගලයෙක්ද එහෙනම් මෙන්න මේ පුද්ගලයා අවිද්‍යා තෘෂ්ණා පහ කරගන්නේ නැහැ මොකද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අසමර්ථ නිසා. උමනාවන්නේ වෙන වැඩ කොච්චර වැඩද ලෝකේ වැඩ. ඊට පස්සේ සචිත්ත පරියෝදපණන් එහෙම එකක් දන්නෙත් නැහැ. රාග දේශ මොහ දුරු කර ගැනීමක් ගැන එහෙම මේ සසුනේමයි ඉන්නේ සම්බුද්ධ ශාසනයේමයි ඉන්නේ ඒ වුණාට එහෙම එකක් ගැන දන්නේ නැහැ. ඉතින් සචිත්ත පරියෝදපණන් ඒකත් නැහැ. ඒ නිසා පුළුවන් තරම් දස කුසලේ නිරත වෙමින් අවිද්‍යා තෘෂ්ණා මේ කියන්නේ කාමී ආස්වාදී සැපයි කියන මේ මුලාසහගත අවිද්‍යාවයි ඒ කාමයන් පිළිබඳ ඇල්මයි තණ්හාවයි වර්ධනය කරගනිමින් තුච්ච නින්දිත සිත දූමනාන්දමින් කටයුතු කරමින් නොහික්මිච්ච සිත තව තවත් නොහික්මන භාවයටම පත් කරමින් නොහික්මුණු භාවයටම පත් කරමින් අශික්ෂිත සිත තව දුරටත් ඒ අශික්ෂිත භාවයෙන් පවත්වාගෙන යමින් කටයුතු කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසක් ඉන්නවා සිව්වන පිරිස කියන වචනේ වැරදි මොකද ඒ අයට එහෙම කියන්න බෑ. නමුත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා පිරිසක් ඉන්නවා. මෙන්න මේ අය මේ යන්න එනවා. මේ විදිහට ජීවත් වෙනකොට මොකද වෙන්නේ? අර අනිත් මිනිසුන්ට වඩා ගොඩාක් පව් කරගන්නවා මේ හතර දෙනා. සාමාන්‍ය ගිහි ජීවිත ගත කරන පිරිස වලට වඩා මේ ආකාරයෙන් අශීලාචාරව දුස්සීලව ගත කරන මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ පිරිස අනිත් අයට වඩා අතිශය භයානක බලවත් පාප කර්ම කරගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? මෙන්න මේ පිරිස මහා භයානක රෝගයක් ස්පර්ශ කරනවා අතරමඟදී. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ රෝගයෙන් මියන්න ආසන්න වෙනවා. මම නෙවෙයි දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ අබේ සූත්‍රය ජානුසෝනි බමුණුතුමාට. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ කියන පුද්ගලයෝ මේ ධර්මයේ තුලම කටයුතු කරනවා කී හිටපු පුද්ගලයෝ ටික මෙන්න දැන් මියන්න එනවා. ඒ අය මියන්න එනකොට දන්නවා කාට බොරු කළත් තමන්ගේ හිතට බොරු කරන්න බෑ. හිතට බොරු කරන්න බෑනේ. හෘද සාක්ෂිය කියලා කිව්වේ අපි.
ඒ කියන්නේ ඇත්තටම හිත කියන උතර ප්‍රඥාවට. ප්‍රඥාවට හෘද සාක්ෂික ප්‍රඥාව. ප්‍රඥාවට බොරු කරන්න බෑ. ප්‍රඥාව මතු කරන අවසානයේ උඹ වැරදිකාරයෙක්. එතකොට අන්න එච්චර කාලයක් ඇයි වුන් ඒ ලැබිච්ච උත්තරීතර භික්ෂු භාවයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්තේ? ඒ උත්තරීතර උපාසක භාවයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්තේ? ධර්මයේ පිළිබඳ විචිකිච්ඡාව නිසා. විචිකිච්ඡාව දුරු කරගන්න නෙමෙයි හැමදාම උත්සාහ ගත්තේ. තව තවත් විචිකිච්ඡාව වර්ධනය කරගන්න. ඒ නිසා අසත්පුරුෂයෝම ඇසුරු කළේ. ඒ නිසා එයාට ධර්මයේ ගැන විමතියක් තිබුණා, ප්‍රශ්නයක් තිබුණා, සැකයක් තිබුණා, විචිකිච්ඡාවක් තිබුණා. ඒ නිසා ඒ අය ධර්මයේ අවසානයේ වෙනකන් මොකද කරේ? ධර්මයේ පිළිබඳ අවසානයේ වෙනකන් ජීවිතයේ අවසාන වෙනකන්වත් ධර්මයේ පිළිබඳ ඒ විචිකිච්ඡාව දුරු කරගන්න සමත් වුණේ නැහැ. ඒ නිසා මෙන්න මෙයත් මියන් දාසන් වෙනකොට මොකද වෙන්නේ? අන්‍යයාට ඒක සිහි වෙනවා. මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ පිළිබඳ මට විචිකිච්ඡාවක් පවතිනවා, සැකයක් තියෙනවා. ඒ සැකේ මම නිදහසුන්නේ නැහැ, විචිකිච්ඡාවෙන් නිදහසුන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ මම නිදහසුන්නේ නැහැ. ඒ ධර්මයේ පිළිබඳව මම වැරදි ආකල්පයක හිටියේ, ධර්මයේ පිළිබඳ වැරදි ආකල්පෙන් නිදහසුන්නේ නැහැ. අයියෝ මං ඉවරයි කියලා අන්න අවසාන මොහොත තමයි සිහි වෙන්නේ. ඒ නිසා අන්නේ පුද්ගලයාත් මිය යනකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයාටත් ශෝකේ බය හට ගන්නවා. ඒ තමන්ගේ සාවද්‍ය පැවැත්ම නිසා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ පුද්ගලයාත් මරණින් පස්ස හතර පායට යනවා. එහෙනම් ඔන්න මරණය ඉස්සරහා බය ශෝකේ ඇතිවන හතර දෙනා. මේ අමතර දහම් කාරණාවක් දේශනා කළේ ඔබට. මේ ප්‍රධාන දහම් ව්‍යාකරණයට බද්ධ කරලා. එතකොට එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් හතර දෙනෙක් ඉන්නවා මරණය ඉස්සරහා බයටපත් වෙන, ශෝකයටපත් වෙන. ඒකෙම අනිත් පැත්ත තමයි ඔය මරණය උදා වෙන මොහොතේදී ශෝකයෙන් භයෙන් නිදහස් වෙන හතර දෙනෙකුත් ඉන්නවා. ඔය හතර දෙනාගෙම විරුද්ධ හතර දෙනා මං කෙටියෙන් නමුත් පැහැදිලි කරොත් කාමයේ අසාරයි දුකයි කියලා නුවණින් දැකලා වාසය කරන කෙනෙක් ඉන්නවා බුද්ධ ශ්‍රාවකේ. මෙන්න මේ බුද්ධ ශ්‍රාවකයා මිය යන වෙලාවේ දැන් ඒක ගැන මම වැඩි විග්‍රහ කරන්න යන්නේ නැත්නම් මේ කතා කරන අපි මේ සාකච්ඡා කරන ධර්මයේටම මේ කියන කාරණා හතර ගැලපෙන්නේ නිසා ගොඩක් විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ අපිට තේරෙනවානේ. එහෙනම් කාමය අනිත්‍යයි දුකයි අනාත්තයි අසුභයි කියලා අවබෝධ කරගත්තා බුද්ධ ශ්‍රාවකයෙක් වෙනවා. මෙන්න මේ කෙනා සෝවාන් ඵලාභික වෙන්න පුළුවන්, සකදාගාමී වෙන්න පුළුවන්. මේ වගේ කෙනෙක් මිය යන වෙලාවේ මේ කෙනාට තමන් ඇසුරේ පවතින කාමයන් පිළිබඳව මෙතෙක් රැස් කරගත්තා වූ කාමයන් පිළිබඳව බයක් හට ගන්නවා. මොකද කාමයේ අසාරයි කියලා දැකලා ඉවරයි. ඒ නිසා එබඳු බුද්ධ ශ්‍රාවකෙක් මිය යන මොහොතේදී ඒ කාමයේ පිළිබඳව ඒ බුද්ධ ශ්‍රාවකයාට දෙවියෙක් වුණත් මිනිසෙක් වුණත් ශෝකේ හටගන්නෙත් නැහැ, භයක් හටගන්නෙත් නැහැ. කාමතු විපුත්තස්ස නති ශෝක කුතෝ භයං. මේ කාමෙන් වෙන් වෙන කෙනාට ඒ කාමයේ නිසා ශෝකයක් බයක් හටගන්නේ නැහැ. එහෙනම් අන්න ඒ බුද්ධ ශ්‍රාවකයා දෙවියෙක් වුණත් මිනිසෙක් වුණත් මරණය ඉස්සරහා හඩන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ, බයටපත් වෙන්නේ නැහැ. ඒ පළමු කෙනා මරණයට බය නැති. මරණය නිසා දුකක් හටගන්නේ නැති. දෙවෙනි කෙනා අනර ශාරීරික අසාරයි, මේ රූපය අසාරයි කියලා දැක්ක කෙනා. ඒ නිසා යා අසුභය වඩලා තියෙන කෙනෙක්. ඒ නිසා යා මේ ශාරීරික කාය පටික්කුල සංඥා වැඩිලා තියෙන්නේ. එයා දැකලා තියෙන්නේ මේ ශරීරය කියන්නේ මොකද්ද කියලා. මේ ශරීරයේ යථාර්ථය දැකලා තියෙන්නේ. මේ සමකින් වැසුණා වූ මේ ශරීරයේ පවතින යථාර්ථය නුවණින් දැකලා තියෙන්නේ. රූපය අසාරයි කියලා දැකලා තියෙන්නේ. රූපේ පෙන පිඩුවක් වශයෙන් දැකලා තියෙන්නේ. ඒ නිසා රූපය ගැනවත් ශරීරය ගැනවත් එයාට තැවීමක් නැහැ, ශෝකයක් නැහැ, දුකක් නැහැ. එහෙනම් අන්නේ ශ්‍රාවකයාත් අන්නේ බුද්ධ ශ්‍රාවකයාත් මරණයටපත් වෙන මොහොතේදී ශෝකයක් බයක් හටගන්නේ නැහැ යාට. කලින් එහෙම තිබුණා. කලින් රූපයට ශරීරයට මහා දැඩිව බැඳිලා ඇලිලා හිටියේ. දැන් යථාර්ථය දැක්ක නිසා ඒ ශරීරයෙන් ඒ රූපෙන් හිත නිදහස් වුණා, චන්දරාගෙන් නිදහස් වුණා. දැන් ඒ නිසා එයාටත් ශෝකයක් දුකක් හටගන්නේ නැහැ, බයක් හටගන්නේ නැහැ මරණය සම්බන්ධයෙන්. තුන්වෙනි කෙනා ජීවත් වන කාලය තුල උතුම් වූ අමා ධර්මය අවබෝධ කරගෙන තම තමන්ගේ නැනපමණින් ඒ ධර්මයේ ගෝචර කරගෙන ධාමී හැසිරෙනවා, කුසලී හැසිරෙනවා, පුළුවන් තරම් පින් දහම් කරගන්නවා, පුළුවන් තරම් කුසල දහම් රැස් කරගන්න කෙනා. මෙන්න මේ කෙනත් මරණයටපත් වෙන මොහොතක් එනවා. මෙන්න මේ බුද්ධ ශ්‍රාවකයාත් මිය යන මොහොතේදී ඔහුට මතක් වෙන මොනවද? තමන් කරගත්ත පින්කම්මයි, තමන් රැක්ක කුසලයමයි, වර්ධනය කරගත්ත කුසලයමයි ඔහුට සිහිපත් වෙන්නේ. ඒ නිසා ඔහුට ප්‍රීති මනසක් හට ගන්නවා. ඒ නිසා ඒ පුද්ගලයාටත් මරණය ඉස්සරහා බයක් හටගන්නේ, දුකක් හටගන්නේ, සතුටින්ම මිය යනවා. මොකද දන්නවා දුගතියට යන්නේ නැති බව. තමන් රැස් කරගත්ත පින් දහම් කුසල දහම් නිසා. ඒ තුන්වෙනි කෙනා. හතරවෙනි කෙනා මේ සම්බුද්ධ ශාසනයට ලැබිව
සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා අවංකවම අති උත්තරීතර බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය කෙරෙහි ආදිත්‍ය ප්‍රසාද යුක්තව කටයුතු කරන බුද්ධ ශ්‍රාවකයා. මෙන්න මේ බුද්ධ ශ්‍රාවකයාට ධර්මයේ පිළිබඳ විමතියක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. ධර්මය අවබෝධ කරගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී සංයෝජන සිඳිලා විචිකිච්ඡා අනුසයත් එක්කම සිඳිලා. ඒ නිසා විචිකිච්ඡාවක් නැහැ. අමා ධර්මයේ දැකලා උතුම් වූ පටිසමුප්පාද ධර්මයේ දැක්ක නිසා යථාර්ථය අවබෝධ වෙලා ඒ අනුසාරයෙන් යම් මට්ටමකට හරි කෙලෙසුත් නිවිලා දැන් මෙන්න මේ බුද්ධ ශ්‍රාවකයා මියන මොහොතක් වෙනවා. දැන් ඒ 4 දිනමත් අර ජීවිතේ මොන හරි කර්ම විපාකයක් නිසා හරි එදින්නා වූ රෝගයකින් පොත්පල වෙලා මියන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න බෑ කාටවත්. ඕන තරම් එහෙම වෙනවා. එහෙම වෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මොන මාර්ගඵලයටපත් උනත් රෝගයකින් උත්පල වෙලා මියන්න පුළුවන්. ඕන තරම් දැන් වක්කලි මහරහතන් වහන්සේ සෝඳ මුදා දැන් අනේ පිට සිටුතුමා මියන මොහොතේදී අප්‍රමාණ කායික වේදනාවකටපත් වෙනවා. අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රය අරන් බලන්න. සාරිපුත්තයන් වහන්සේ වණ දේශනා කරමින් ඉන්නකොට අනාථ පිණ්ඩික සිටුතුමා මහා කායික වේදනාවකින් පීඩා විඳින්මින් ඉන්නේ. එතුමා කියනවා ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් ඇවිල්ලා මගේ ඔළුව දෙපැත්තෙන් තද කරනවා වගේ හිසේ රදයක් ඇති වෙලා තියෙනවා. ශක්තිමත් පුරුෂයෝ 4 දෙනෙක් ඇවිල්ලා ගිනි වලකට ඇදගෙන යනවා වගේ මහා තාපයක් මගේ 10ක් මගේ කය ඇති වෙලා තියෙනවා. අනාදි වශයෙන් කියමින් තමයි මියන්නේ. නමුත් තුසිතේ ගිහින් උපදින එතුමා උතුම් වූ බුද්ධ ශ්‍රාවකේ සෝම්පල්ලාභික ඒ වගේම ජේතවනාරාමේ වැනි මහා උත්තරීතර විහාර කර්මාන්තයක් කරපු මහ පිනේ. ඉතින් ඒ නිසා බුද්ධ ශ්‍රාවකේ වුණත් මහා භයානක රෝගයකින් මියන්න පුළුවන්. ඒක ඇවිල්ලා පුරාණ කර්මයකින් හටගන්න රෝගයක්. කම්ම විපාක ජාබාධ. වර්තමානයේ හැසිරීම නිසා නෙවෙයි. වක්කලි මහ රහතන් වහන්සේටත් අවසානයේ සිද්ධ වුණේ උන්වහන්සේ මහා රෝගයකින් උත්පල වෙලා අවසානයේ දැලි පිහියෙන් ගිලසින්දලන්. මොකද ඒ කුණු කය තවදුරටත් පවත්තන් ගිහිලා තේරුමක් නැහැ කියලා උන්වහන්සේ තීරණය කළා. මොකද ලෝකයට යහපතක් කරන්නත් බැරි නම් කෙලෙසුත් අවසන් නම් තව මොනවද ජීවත් වෙන්නේ? එක්ක ජීවත් වීමේ අරමුණක් තියෙන්න බෑ රහතන් වහන්සේටත්. පරිනිර්වාණයේදී උන්වහන්සේ ජීවත් වෙන්නේ මිනිසයන්ට පරාතචාර්යාවේ හැසිරලා මිනිසයන්ට යහපත කිරීම පිණිස. ඒකක් කරන්න බැරි නම් කෙලෙසුත් අවසන් නම් තවදුරටත් මොහොතක්වත් මේක පවත්වාගෙන කියලා තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් එතකොට හතරවෙනි බුද්ධ ශ්‍රාවකයා අන ධර්ම අවබෝධය ලද කෙනා. ඒ නිසා යාට ධර්මයේ පිළිබඳ විචිකිච්ඡාවක් නැහැ, සැකයක් නැහැ. එයා ජීවත් වෙන කාලය තුල සියලු වැඩ පසකින් තියලා ඉස්සෙල්ලම කරේ විචිකිච්ඡාව සැකය, ධර්මයේ පිළිබඳ විචිකිච්ඡාව සැකය දුරු කරගත්තා. ඒකට බණ ඇහුවා. ප්‍රමාද වෙවි හිටියේ නැහැ. හෙට අහන්නම් බණ, අනිත් දහන්නම් බණ. දැන් තියෙනවනේ ගොඩක් වැඩ, දරුවන්ගේ වැඩ තියෙනවා, ඉස්කෝලේ වැඩ තියෙනවා, ගෙදර දොරේ වැඩ තියෙනවා. රැකියාව වැඩ තියෙනවා, ව්‍යාපාර වැඩ තියෙනවා, ලෝකය අල්ලන්න තියෙනවා. කිකේ ප්‍රමාද වුන්නේ නැහැ. ඉස්සෙල්ලා ධර්මය අහලා අවබෝධ කරගත්තා. පස්සේ අර වැඩ කරා. ඒ නිසා ඒ ශ්‍රාවකයා හදිසියවත් ඒ වගේ රෝගකින් උත්පල වෙලා රෝගයක් ස්පර්ශ කරලා මියන මොහොතක් ආවොත් ඒ බුද්ධ ශ්‍රාවකයාට තමන්ගේ අවබෝධය පිළිබඳව සැකයක් නැති නිසා, ධර්මයේ පිළිබඳව විචිකිච්ඡාවක් නැති නිසා, ධර්මයේ පිළිබඳව පසුතැවීමක් නැති නිසා ඒ බුද්ධ ශ්‍රාවකයාත් මරණ ඉස්සරහා ශෝක කරන්නේ නැහැ, භයටපත් වෙන්නේ නැහැ. ඒ බුද්ධ ශ්‍රාවකයාත් මරණින් පස්සේ දුගතිගාමි වෙන්නේ නැහැ. එහෙනම් ඒ බුද්ධ ශ්‍රාවකයා 4 දිනාව මරණින් පස්සේ සුගතිගාමි වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ අයගේ කෙලෙස් සිඳිලා තියෙන ආකාරය අනුව සසර ගමන අවසන් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ඒ පුද්ගලයන් ඉන්ද්‍රිය ධර්මයන් අනුවයි සිද්ධ වෙන්නේ. ඒක අපිට හරියටම කියන්න බෑ. නමුත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ 4 දිනාටම අවඩක්, අයහපතක්, දුකක් අත් නොවන බව. සුගතිගාමි වෙනවා. එහෙම නැත්නම් නිර්වාණයටපත් වෙනවා. එහෙනම් පින්වතුනි, ඔන්න ඔය විදිහට මරණය ඉස්සරහා ශෝක කරන්නේ නැති, බය වෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න නම් අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අස අවබෝධ කරගත්තා වූ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න ඕන. පැහැදිලිවම දැවටත් වැටහෙන්න ඇති ඒ කාරණා හොඳටම. එහෙනම් ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ දෙයි. එතකොට මොකද වෙන්නේ? කවදාවත් මේ මරණය ඉස්සරහා ශෝක කරමින්, බය වෙමින්, හඬා වැළපෙන්නා වූ මිනිසෙක් බවට පත් වෙන්න අවශ්‍ය නැහැ. එහෙනම් මෙන්න මේ කාමයන්හි හිත ඇල්ලලා තියෙන, බැඳිලා තියෙන ලෝක සත්‍යය හැමතිස්සෙම මේ කිසිම දෙයක් ගැන කල්පනා කරන්නේ නැතුව මේ Tamanට ඇහෙන අහන්න දකින්න ලැබෙන හැම දෙයක්ම නිමිති බවට පරිවර්තනය කරගෙන ඒ නිමිත්තේම හිත පිහිටාගෙන ජීවත් වෙනවා. එහෙනම් ඔවුන් දන්නේ නැති වුණාට ඔවුන් මේ සොයන්නේ මරණයයි. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස තුලින් සොයන්නේ මරණය. හැබැයි හිතන්නේ ආස්වාදේ කියලා. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා මේ තුච්ච නින්දේ සිට උමනාවට. එතකොට ඒකයි කිව්වේ ආයතන කියලා. කාගේද ආයතන? මායයාගේ ආයතන. මායя තමයි බොස්.
බොස්ගේ ආයතන 6ක් තියෙනවා. ඔය සමහර බොස්ලා ඉන්නවා තව තව ආයතන වැඩි කරගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ බොස් නම් ආයතන 6ක් තියෙනවා. මේ බොස් මේ ආයතන 6ෙන්ම ලාභ උපයනවා. ඒ බව දකින්න ඕන අපි. එතකොට මොකද වෙන්නේ? අන්න අපිට පුළුවන් මේ බොස්ගේ ආයතන 6ම වහලා දාන්න. නැත්තම් මේ බොස් අවසානයේ ජබොස් තමයි. මේ භයානක සංසාර ගැන ආතප්පාතක් තේරුම් ගත්තේ නැති මිනිස්සුયો හැම තිස්සෙම හොයන්නේ මොනවද ආස්වාදය. එහෙනම් ඒ ආස්වාදයට අවශ්‍ය නිමිත්තක් හොයමින් කටයුතු කරන්නේ. එහෙනම් පිංගුතුනි සෑම විටම මේ ලෝකේ මේ අනාර්ය භාවයේ ඉන්න ඥානෙ උදා කරගත්තේ නැති මිනිස්සුયો සිතට රැවටෙනවා. හැම දෙයක්ම නිමිත්තක් වශයෙන් ගන්න, හැම මොහොතකම නිමිත්තක් මතු කර ගන්න උත්සාහ ගන්න, හැම මොහොතකම හොයන නිමිත්තක්. ඔබ ඔබේ සිත දිහා බලාගෙන ඉන්න. බුද්ධ ශ්‍රාවකයෙක් වුණත් පෘථග්ජනය ගැන කුමක් කියනුම බුද්ධ ශ්‍රාවකයෙක් වුණත් ඔබේ ධර්මාභෝධයේ ධර්ම ඥානය ඉහළට වැඩිලා නැත්නම් ඔබට තාම තේරෙන්නේ නැති ඔබේ හිත මොහොතක්වත් අරමුණක් සොයන්න නැතුව ඉන්නේ නැති බව, හැම මොහොතකම ඇහෙන් අරමුණක්, කනෙන් අරමුණක්, නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් අරමුණක් සොයනවා කර්ම සකස් කරගන්න. එහෙම වෙන්නේ ඇයි? අපි බණ ඇහුවත් අහපු ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න සමත් නැති නිසා. එහෙනම් ඔන්න බොජ්ජංග වැඩෙන්නේ නැහැ. එතකොට එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ අපට පෙන්නනවා අනිමිත්තං ආවජ්ජිතා සම්බොජ්ජංගෝ තිට්ඨති. මේ අනිමිත්තම මෙනෙහි කරනවා. ඒ කියන්නේ මේ නිමිත්තක් එපා. රාග දේශ මොහ ගොඩනංගන නිමිත්තක් සොයන්න එපා. ඒක කිව්වේ අනිමිත්තං චේතෝ සමාධි කියලා. එතකොට පින්වතුනි දැන් කර්ම විපාක වශයෙන් නිමිත්තක් මුණ ගැහුණොත් මොකද කියලා ඔබ දැන් කල්පනා කරන්න පුළුවන්. අන්න එතකොට මොකද වෙන්නේ? නිමිත්තං අනාවජ්ජිතත්තා සම්බොජ්ජංග තිට්ඨති. නිමිත්තක් හොයන්න නැතුව චිත්ත අනිමිත්ත චේතෝ සමාධිය. ඒ වගේම යම්කිසි ආකාරයකින් විපාක වශයෙන් නිමිත්තක් මුණ ගැහුණොත්, ඒ කියන්නේ ආරම්භන මුණ ගැහෙනවා විපාක වශයෙන්. දැන් අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් හොයන එක තමයි අර නතර වෙන්නේ. අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් නිමිත්තක් නොසොයා සිටීම අන්න අනිමිත්ත චේතෝ සමාධි. ඒකෙම ඉතුරු කොටස තමයි යම්කිසි එකකින් අපි හිතමුකෝ නිමිත්තක් මුණ ගැහෙනවා කර්ම විපාක වශයෙන්. දැන් අපට ආරම්භන මුණ ගැහෙන ආකාර දෙකක් තියෙනවා. එහෙනම් මේ ආරම්භන මුණ ගැහෙන ආකාර දෙකක් තියෙන එකක් තමයි කර්මයෙන් විපාක නිමිති මුණ ගැහෙනවා. ආරම්භන මුණ ගැහෙනවා. කර්ම විපාක වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මුණ ගැහෙනවා. ඒ වගේම තමයි අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙනුත් මේ ආරම්භන සොයාගෙන යනවා. එතකොටත් ආරම්භන මුණ ගැහෙනවා. දැන් අපි පාරේ ගමන් කරනකොට අපිට යම්කිසි රූපයක් දකින්න ලැබෙනවා. මේක ඇවිල්ලා විපාකයක් වශයෙන් මුණ ගැහෙන්නේ. එතකොට විපාක වශයෙන් මුණ ගැහෙන රූපේ කෙරෙහි චන්දරාගෙන් බැඳුනොත් ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ රූපේ සොයාගෙන යන්න පටන් ගන්නවා අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන්. එතකොටත් මේ නිමිත්ත මුණ ගැහෙනවා. අන්න දෙවන වරේ නිමිත්ත මුණ ගැහෙන්නේ අවිජ්ජා තෘෂ්ණාව නිසා. එහෙනම් මේ දෙකෙන් අපිට එකක් වළක්ව ගන්න පුළුවන්. ඒ තමයි අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් මේ නිමිති ලුහුබදින ක්‍රියාවලිය නතර කර ගන්න පුළුවන්. හැබැයි විපාක වශයෙන් මුණ ගැහෙන නිමිති වළක්වන්න බෑ. එහෙනම් මේ ආකාර දෙකටම අපි කටයුතු කරන්න ඕනේ. කොහොමද? මෙන්න මෙහෙම. අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් මේ ලෝකේ පවතින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳව මෙනෙහි නොකරමින් සිටින්න ඕන. මෙනෙහි කිරීමෙන් වළකින්න ඕන. මේ රූප ශබ්ද ගන්ධ සුඛ වශයෙන් අත් වශයෙන් සුභ වශයෙන් මෙනෙහි නොකර ඉන්න ඕන. අන්න ඒක අනිමිත්ත චේතෝ සමාධි මූල කොටස. එහෙනම් අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් නිමිති මෙනෙහි නොකිරීම තමයි අනිමිත්තං ආවජ්ජිතත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති කියලා කිව්වේ. ඒ කියන්නේ නිමිත්තක් මේ සිතනේ නිමිති හොයන්නේ. හොඳට තේරුම් ගන්න. සිත එහෙනම් මේ ලෝකේ තියෙන කිසිම රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් ගැන ලෝක විශේෂයටයි
නැවත නැවත මේ ආස්වාදයේ පිණිස හේතු වෙන මෙන්න මේ කිසිම නිමිත්තක් ගැන ආවර්ජනය නොකර ඉන්න ඕන. අනිමිත්තං චේතු සමාධි. හැබැයි ප්‍රශ්නකට තියෙන්නේ නමුත් කර්ම විපාක වශයෙන් නිමිති මුණ ගැහෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කර්ම විපාක වශයෙන් මුණ ගැහෙන නිමිති ආවර්ජනය නොකර ඉන්න ඕන. ඒ කියන්නේ කර්ම විපාක වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මුණ ගැහෙනවා. එතකොට ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න ඕන. කොහොමද? නිත්‍ය සුඛ වශයෙන්. එහෙනම් ඒ ගැනත් හිතන්න ඕන කොහොමද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන්. එහෙනම් අවිජ්ජා තෘෂ්ණාව පහ කරමින් නිමිති සෙවීම නතර කරන්නත් ඕන. ඒ වගේම විපාක කර්මණු වශයෙන් මුණ ගැහිනවා නිමිති විදර්ශනා ඥාන යුක්තව විදර්ශනා කරන්නත් ඕන. එහෙනම් මෙන්න මේ සෑම නිමිත්තක්ම අනිත්‍ය වශයෙන් දකිනකොට ඔන්න ඔය ආකාර දෙකටම බොජ්ජංගේ වැඩෙනවා. ඒ කියන්නේ අවබෝධය වැඩෙනවා. එහෙනම් නිමිත් නැවත මේ සංකාර උපදවන නිමිති දැන් Tamanට තේරෙනවානේ මෙහෙම. තවත් ඔක සුද්ධ සිංහලෙම තව ටිකක් විවහාරික ධර්ම පැත්තට නැඹුරු කරලා බැලුවොත් දැන් අපි දන්නවා නම් මේ රූපේ ගැන හිතන්න ගියාම රාගය ඇති වෙනවා කියලා. ඒ රූපේ ගැන නොසිතා ඉන්න ඕන. අන්න ඒක අනිමිත්තෝ චේතු සමාධි කිව්ව. දැන් අපි දන්නවා මේ යම්කිසි තමන්ගේ හිත ඇලිච්ච යම්කිසි රූපයක් තියෙනවා නම් ওই රූපේ ගැන හිතන්න යනවා. හිතනවා. අයෝනිසෝ මනසිකාරයෙන්. ඔය සද්දය ගැන හිතනවා. ඔය ගන්ධය ගැන හිතනවා. ඔය රසය ගැන හිතනවා. ඔය ස්පර්ශය ගැන හිතනවා. ඔය අර අදහස් ගැන හිතනවා. හිත ඉන්නවා. දැන් මේ පෘථග්ජන ලෝකයා තමන්ට යම්කිසි සුළු හරි විවේකයක් ලැබුණොත් විවේකයක් ලැබිච්ච වෙලාවක විතරක් නෙවෙයි හැම වෙලාවෙම තමයි බලන්න මොනවද ගැන හිතන්නේ කියලා. එක්ක රූප ගැන හිතින්. එක්ක ශබ්ද ගැන, එක්ක ගන්ධ ගැන, එක්ක රස ගැන, එක්ක ස්පර්ශ ගැන, එක්ක අදහස් ගැන. ඕවා ගැන හිත ඉන්නවා. දැන් ඔබත් බලන්න ඕන ඔබ බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් මේ ධර්මය අහලත් කොහොමද හැසිරෙන්නේ කියලා. කොහොමනම් හැසිරෙන්නේ? ඔබට මූල ධර්මාවබෝධය නිසා පිහිටක් ලැබෙයි. සතර අපායේ නිදහස්. හැබැයි නිවන් මඟ නම් වැඩින්නේ නැහැ. එතනම ඉදී. තව වසර කෝටි ගාණක් තිස්සේ තව සංසාරي දික් කර ගන්න සිද්ධ වෙයි. ඇයි ඒ? අවබෝධය වැඩින්නේ නැහැ. අවබෝධය වැඩෙන්න නම් ඔන්න ඔය නිමිති මෙනෙහි කිරීම නතර වෙන්න ඕන. නිමිති මෙනෙහි කරන්නේ ඇයි? ඒවා නිත්‍ය සුඛ අර්ථ සුඛ අර්ථ සුභ වශයෙන් විපරීත සංඥාවෙන් ගන්න නිසානේ. හිත විපරීත සංඥාවෙන් ගන්නවා. දැන් තමන් පාරේ යනකොට තමන්ට දකින්න ලැබෙනවා ගොඩකුයි අසුචි ගොඩකුයි එතනම පිපිච්ච මාලකුයි කියලා හිතමු අපි උදාහරණයක්. දැන් මේ දෙක දකින්න යම්කිසි පුද්ගලෙක් දෙකම දැක්කද? වසුරු ගොඩක් දැක්කා, ඒ වගේම අර ලස්සන මලක් දැක්කා. දැන් මේ දෙකෙන් කෝක ගැනද මෙනෙහි කරන්න කැමති? අර මල ගැන. අර වසුරු ගොඩ ගැන සිහි කරන්න කැමති නෑ. මොකද ඒකෙන් ආස්වාදයක් ලැබෙන්නේ නෑ. ඒකෙන් ප්‍රයෝජනයක් නෑ. ඒකේ සාරයක් නෑ. ඒ නිසා ඒක ගැන සිහි කරන්නේ නෑ. හැබැයි අර මල ගැන සිහි කරනවා. ඇයි? ඒක මෙනෙහි කරාම අන්නේ නාම ගෝත්‍රය ස්පර්ශ වීමෙන් නැවත හට ගන්නවා මනංජ පටිච්ච ධම්මේ චුප්පජිති මනෝ විඥාන. එතනින් එහාට මානසිකාරයක් හට ගන්නවා. ඒ මනෝ විඥාණයෙන් පුළුවන් අර නැවතර දැක්ක මල සිහිපත් කරගෙන විඥානපච්චය නාම රූපං කියලා ඒ මල දකින්න මොහොතේදී ඇතිවෙච්ච රූප ධර්ම සහ නාම ධර්ම නැවත ආවර්ජනය කරගෙන සතුටු වෙයි. මෙහෙම මල දැක්කානේ කියලා. එහෙනම් ඇයි මේ මල ගැන හිතන්නේ? එයින් තමන්ට සතුටක් උපදින්න නිසා. අර වසුරු කොට ගැන හිතන්නේ නැත්තේ ඇයි? එයින් සතුටක් උපදින්නේ නැති නිසා. එහෙනම් පින්වතුනි දැන් එතනම පේනව නේද යමක්? මොකද්ද? අවශ්‍ය නම් අපිට මෙනෙහි නොකර ඉන්න පුළුවන් යමක්. එහෙනම් ඒකට තමයි ධර්මයේ දැනගන්න ඕන. එහෙනම් අපි දැනගන්න ඕන මොකද්ද මෙනෙහි කරන්න ඕන මොකද්ද මෙනෙහි නොකරන්න ඕන කියලා. අන්න ඒ බව තේරුම් ගන්න බැරි තාක්කල් අපේ අවබෝධය වැඩෙන්නේ නැහැ. බුද්ධ ශ්‍රාවකයට නම් ඕක අනිත් පැත්තට හිතන්න පුළුවන්. අර වසුරු කොට තමයි කර්මස්ථානෙ වෙන්නේ. නිමිත්ත වෙන්නේ. ඒක නිමිත්තක් බවට පත් කරන්නේ නැත්නම් අර මල තමයි මෙනෙහි නොකරන්න ඕනේ. මොකද ඒකට තමයි චන්දරාගෙන් බැඳෙන්නේ. එහෙනම් චන්දරාගෙන් බැඳෙන අරමුණු සිහිපත් නොකර ඉන්න ඕනේ. දැන් පෘථග්ජන ලෝකයේ හැම තිස්සෙම කරන්නේ මොනවද බලන්නකො. ඔය ටික සිහිපත් කර කර ඉන්න එකනේ. ඒක තමයි හැම තිස්සෙම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම සොයමින් ඉන්න නිසා තමයි
ඒවා බහුල සමාජයට ඒවා බහුල රටකට කැමති වෙන්නේ. එතකොට අන්න තමන් ඉන්න අවකාශයේ මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම බහුල කරගන්න උත්සාහ ගන්න. එහෙනම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම බහුල සමාජ, බහුල නගර, බහුල රටවල්, අන්න සැප රටවල්, සැප නගර, සැප සමාජ, සැප රටවල් වශයෙන් පේන්න ගන්න. ඇයි ඒ? අර අවිජ්ජාව නිසා. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මොකද? අනිමිත්තෝ චේතෝ සමාධි. එහෙනම් ඔබ බුද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පිළිබඳව නිත්‍ය සුඛ අත්ථ සුභ වශයෙන් මෙනෙහි කරන්න එපා. දැන් අර වසුරු කොට ගැන මෙනෙහි නොකළේයි. ඒක නිත්‍ය සුඛ අත්ථ සුභ වශයෙන් පේන්නේ නැති නිසා. ඒක පේන්නේ කවදාවත් සුභයි කියලා. දැන් ඒකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ කියලා දකින්න ඥානියක් නැති වුණාට මිනිස්සෙට ඒක අසුභයි කියලා පේනවනේ. ඒ නිසා ඒ ගැන මෙනෙහි කරන්න කැමති නැහැ. එහෙනම් පිංගුතුනි අන්න මේ සියලු නිමිති අසුභයි කියලා දැක්කනම් මොකද වෙන්නේ? එහෙනම් අන්න ඒත් වැඩෙනවා අනිමිත චේතු සමාධිය උපනිශ්‍රේ වෙලා. අනිත්‍ය වශයෙන් දැක්කම තමයි ප්‍රධාන වශයෙන් වැඩෙන්නේ. ඉතින් අනිකුත් අනිත්‍ය දකින්න කෙනාට දුක්ඛ අනාත්ම අසුභ ලක්ෂණ ඔක්කොම ටික පේනවනේ. නමුත් ප්‍රධාන වශයෙන් දකින්න අනිත්‍ය ලක්ෂණ. අනිත්‍ය ලක්ෂණය තුල දුක්ඛ ලක්ෂණය පේනවා. දුක්ඛ ලක්ෂණය තුල අනාත්ම ලක්ෂණය පේනවා. ත්‍රිලක්ෂණය තුලම ඊට පස්සේ අසුභය පේනවා. එහෙමයි වෙන්නේ. එනිසා එක සංඥාවක් කරනකොට ඊතුරු සංඥාත් විඥාභාගයේ සංඥා කියලා කිව්වේ ඒකයි. එකට එකක් බද්ධ වෙලා වැඩෙන්න ගන්නවා අවබෝධය. එහෙනම් ඔන්න නුවණින් දකින්න ඔබ මෙන්න මේ නිමිති සිහි කරමින් ඉන්න කෙනාට මොකද වෙන්නේ හැමතිස්සෙම? රාගයේ, දේශයේ, මෝහයේ වැඩෙනවා. ඒ සෑම නිමිත්තක් පාසාම රාග චේතනා, දේශ චේතනා, මෝහ චේතනා උපදින. එහෙනම් අනිමිත් අපිට ඕන මොකක්ද? සංකාර නිරුද්ධ කරන්න. ඒ කියන්නේ මේ කර්ම නිරෝධ කරගන්න, කර්ම භවේ නසා දමන්නදී. එහෙනම් අපි සෑම විටම කටයුතු කරන්න ඕන රාග, දේශ, මෝහ චේතනා නූපදින ආකාරයට. එහෙනම් නූපදින ආකාරයට කටයුතු කරන්න නම් හැමතිස්සෙම අනිත්‍ය සංඥාව යුක්තව වාසය කරන්න ඕන. අනිත්‍යානුපස්සනා යුක්තව වාසය කරන්න ඕන. අන්න අනිත්‍යානුපස්සනා යුක්තව වාසය කරනකොට මොකද වෙන්නේ? නිරායාසයෙන්ම අනිමිත්ත චේතෝ සමාධිය වැඩෙනවා. ඒ කියන්නේ අවිජ්ජා තෘෂ්ණා පහ වෙනවා. අවිජ්ජා තෘෂ්ණා පහ වෙනකොට ලෝකේ නිමිති හොයන්නේ නැහැ සිත. අන්න චේතෝ සමාධිය වැඩෙනවා. අනිමිත්ත චේතෝ සමාධිය වැඩෙනවා. ඊළඟට නිමිත්ත මොන ගැහුණත් ඒ නිමිත්තත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අසුභ වශයෙන් විදර්ශනා කරනවා. එතකොට මොකද වෙන්නේ? නිමිත්තං අනාවජ්ජි තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති. දැන් අවිජ්ජා තෘෂ්ණා පහ කරමින් නිමිති සෙවීම අවසන් කරාම අනිමිත්තං ආවජ්ජි තත්තා සම්බොජ්ජංගෝ තිට්ඨති කියන ක්‍රමයට අවබෝධය වැඩෙනවා. විපාක වශයෙන් මුණ ගැහෙන නිමිත්තත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් මෙනෙහි කරමින් විදර්ශනා කළාම අන්නර චේතෝ සමාධිය තව තවත් බලවත් වෙලා වැඩෙන්න ගන්න. එහෙනම් එතනත් වැඩින්නේ අනිමිත්ත චේතෝ සමාධියම තමයි. එහෙනම් ඔන්න ඔය දහම් ව්‍යාකරණ ඔබ එසේ දරා ගන්නට ඕන. රාග දේශ මොහ දානවන නිමිති ආවර්ජනය කිරීමෙන් වැළකීලා ඉන්න ඕන. ඒ වගේම තමයි ඒ රාගේ දේශයේ මොහේ දානවන නිමිත්තක් උණ ගැහුණත් ඒ ගැනත් නිත්‍ය සුඛාර්ථ සුභ වශයෙන් එහෙම නැත්නම් අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි නොකර ඉන්න ඕනේ. එහෙනම් හැම සිත් තිස්සෙම මොකද්ද මේ කියන්නේ? හැම තිස්සෙම යෝනිසෝ මානසිකාරය යුක්ත වාසය කරන්න ඕන. අන්න එතකොට වැඩිනවා සම්බොජ්ජංග හේවත් අවබෝධය. අවබෝධයේ අංග. එහෙනම් අන්න ඒ අනුසාරිනුත් ඔබට මේ බොජ්ජංග ධර්ම වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා.